සන්ධ්‍යා කාලයේදී 15ක් පොහොය දිනයකදී භික්ෂුන් වහන්සේලා ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලා සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කොට්ටිත හාමුදුරුවෝ, මහා කච්චායන හාමුදුරුවෝ ආදී ඒ රහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා 19ක් 29ක් 39ක් 49ක් විදිහට ඒ තැන්වල ඒ අයට ධර්මයේ කියා දෙනවා දැකලා සතුටු සිත් ඇතිව භික්ෂුන් වහන්සේලා අමතලා මේ තැන මේ මට්ටමේ ආධ්‍යාත්මික ස්තරවල ඉන්න භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඉන්නවා. ඒ අය ලැබලා තියෙන විවිධ අධිගමයන් පිළිබඳව මතක් කරලා ඊට පස්සේ මේ ආනාපාන සතියෙහි තියෙන වටිනාකම පිළිබඳව භික්ෂූන්ට පැහැදිලි කරලා දෙනවා. එතෙන්දී අපි කලින් දවසේ කතා කළා මේක කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හැටියට වඩද්දී මේ ෆවුන්ඩේෂන්ස් යටතේ කොයි විදිහටද ඒක අර්ථවත් වෙන්නේ කියන කාරණේ. එතකොට කයෙහි කයානුව බැලීම පදනම් කරගෙන ඒ වගේමයි අනික් වේදනාව සම්බන්ධයෙන්ුත් සිත සම්බන්ධයෙන්ුත් ධර්ම සම්බන්ධයෙන්ුත් ඒ විදිහටම වැඩිය යුතුයි කියන එක අපි ඒක නැවත මතක් කරගන්න ඕනේ. මෙතෙන්දි මේ කායානුපස්සනාව හුස්ම පදනම් කරගෙන කරන කාර්ය ඒක ආරම්භක වැඩක්. ඒක උදාහරණ කරගෙන ඒක ආදර්ශයට අරගෙන අන් සියලු කය පිළිබඳව දැකීමත් ඒක අජ්ජත් බහිද්ධ වශයෙන් තමා තුළත් බාහිර ලෝකයේ අය තුළත් ඒක සිද්ධ වෙන ආකාරයේ දැකීම කියන කාරණයත් ඒ ඔස්සේ ඒ කයෙහි කයනුව බලනවා වගේම වේදනාව අනුවත් සිත අනුවත් ධර්ම අනුවත් බැලිය යුතුයි කියන කාරණය තමයි එතෙන්දී පැහැදිලි කළේ, විස්තර කළේ. එතකොට එහෙම විස්තර කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම පිළිබඳව 7 enlightenment factors පිළිබඳව සාකච්ඡා කරන්න පටන් ගන්නවා භික්ෂුන් වහන්සේලා සමග. මොකද අර 4 වැඩුවට පස්සේ එහාට ඉදිරියට යන තවත් බෝධි අංග පිළිබඳව, බොජ්ජංග ධර්ම පිළිබඳව කතා කරනවා කියලා. එදා අපි ඒ අනුව එහි මූලික කරුණු කීපයක් කතා කළා. එකක් පළවෙනි එක සති සම්ප්‍රජඤ්ඤය පිළිබඳව, එහෙම නැත්නම් සති සම්බොජ්ජංගය පිළිබඳව කතා කළා, මයින්ඩ්ෆුල්නස් කියලා. ඊට පස්සේ දෙවෙනියට කතා කළා ඉන්වෙස්ටිගේෂන් of the teaching කියන එක, ධම්ම විචය කියන කාරණේ. ඒකත් එදා අපි කතා කළා. සති බොජ්ජංග ධර්මයක් හැටියට සතියත්, ඊළඟට ධම්ම විචය කියන එක බොජ්ජංග ධර්මයක් හැටියට ධර්මය පරීක්ෂා කිරීම, ධර්මය විනිවිද දැකීම, ධර්මය හඳුනා ගැනීම කියන එක බොජ්ජංග ධර්මයක් හැටියට එදා අපි කතා කළා. ධර්ම කිව්වහම ඕනෑම දෙයක් ඒකට අයිති. ඒක භෞතික වස්තුන් වෙන්න පුළුවන්, ද්‍රව්‍ය වෙන්න පුළුවන්, මිනිස්සු වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්, concepts වෙන්න පුළුවන්, views වෙන්න පුළුවන්. ඔය විදිහට ඕනෑම දෙයක් ධර්ම හැටියට ගන්න පුළුවන්. ඒවා හොඳ ඒවා වුණාම සත් ධර්ම වෙනවා, නරක ඒවා වුණාම අසත් ධර්ම වෙනවා. ඒතර මේ විදිහට ලෝකේ තියෙන ඕනෑම දෙයක් ධර්ම බවට පත් වෙනවා. එතකොට ඒ විදිහට මේ ධම්ම විචය කිව්වහම එළමෙන ඕනෑම කාරණයක්, Tamanට අදාළ වෙන, ප්‍රස්තුත වෙන ඕනෑම කාරණයක් පිළිබඳව පරීක්ෂා කිරීම, එහි සාධක හඳුනා ගැනීම, ඊට අදාළ වෙන ප්‍රත්‍ය ධර්මයන් හඳුනා ගැනීම, හේතු ප්‍රත්‍ය ධර්මයන් හඳුනා ගැනීම කියලා අපට කියන්න පුළුවන්. හේතුව කියලා කියන්නේ කෙලින්ම ප්‍රතිඵලය සඳහා අදාළ වෙච්ච කාරණයට කියනවා හේතුව කියලා. ඒ හේතුවට උපකාරක වෙන ධර්මයන්ට කියනවා ප්‍රත්‍ය ධර්ම කියලා. ඒතර හේතු ප්‍රත්‍ය ධර්ම කියලා කියන්නේ ඒ විදිහට. ඕනෑම දෙයක් ඇති වෙන්නේ
හේතුවක් අනුව බුදුරජාණන් වහන්සේ උපනිෂ සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි මම මේ ලෝකෙහි ඕනෑම දෙයක් ඇතිවන්නේ හේතුවක් නිසා බව කියමි කියලා. යම් කරුණු කාරණා එකක් හෝ දෙකක් හෝ කීපයක් හෝ මහත් රාශියක් හෝ පාදක වෙලා හේතු වෙලා තමයි යමක් සිද්ධ වෙන්නේ. ඒතකොට ඒ නිසා ඒ හේතු ප්‍රත්‍ය ධර්මයන් තුළින් තමයි යම් කිසිවක් සිද්ධ වෙන්නේ. ඒතකොට හේතු ප්‍රත්‍ය ධර්මයන් පරීක්ෂා කරන්න හඳුනා ගන්න පුළුවන්කම තමයි investigation of the teaching කියලා කියන්නේ ධම්ම විචය සම්පොජ්ජංගය කියලා කියන්නේ. ඒතර බෝධි අංගයක් හැටියට අවබෝධයේ අංගයක් හැටියට ධර්මයේ පරීක්ෂා කිරීමේ හැකියාව ඒක ලැබෙන්නේ අර විදිහට ආනාපාන සතිය වැඩිීමේ ගුණයක් හැටියට එයින් ලබන පරීක්ෂයෙන් ලබන ශක්තියක් හැටියට තමයි ධම්ම විචය කරන්න ලැබෙන්නේ කියලා එදා අපි කතා කළා. ඊළඟට විරිය සම්බොජ්ජංගේ කියලා එක්සර්සන් එහෙම නැත්නම් එෆර්ට් කියලා කියන සම්බොජ්ජංගය වීර උත්සාහය කියන එක. එතකොට ඒ ධම්ම විචය සඳහා තමයි මේ උත්සාහය දිගින් දිගට යන්නේ. ඒක අතරමඟ නතර වෙන එකක් නෙමෙයි. දිගින් දිගට අඛණ්ඩව ඒක සිද්ධ වෙනවා. දැන් මේක ඇති කියලා නවත්තන්න පුළුවන් එකක් නෙමෙයිනේ. ධම්ම විචය කියලා කියන්නේ Tamanට අදාළ වෙන ඕනෑම ප්‍රශ්නයක් කවුරු හරි Tamanට යමක් කිව්වා කියමුකෝ. ඇයි එයා එහෙම කිව්වේ? ඒක කියන්න හේතු වෙච්ච සාධක මොනවද? එහෙම නොකිය වෙන විදිහට කියන්න තිබුණ නැද්ද? ඒ විදිහටම මට කිව්වේ ඇයි කියලා මේ විදිහට අපි ඒ අදාළ වෙච්ච කාරණේ පිළිබඳව විවිධාකාරයෙන් පරීක්ෂා කරනකොට තමයි ධම්මවිචය වෙන්නේ. එසේ කිරීම එක දෙයක් කරලා ඉවරලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කළා දැන් මම ඔන්න ධම්මවිචය කළා ඉවරයි කියලා එහෙම කියන්න බෑ. ඒක දිගින් දිගට අකණ්ඩව හැම දෙයක් ඔස්සේම සිද්ධ වෙන්න ඕනේ. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක දැන් ඔහොම කරන්න ඔච්චර කරදර වෙන්න බෑනේ කියලා. එහෙම කරදර වීමක් නැහැ. ඒක හරි වේගෙන් පහසුවෙන් සිද්ධ වෙන දෙයක්. යම් කිසි කෙනෙක් ඒක ප්‍රගුණ කළාම පුහුණු කළාම ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපේ සිද්ධ වෙන ප්‍රතිචාර හැටියට මේ මොනවා හරි දෙයකට ඇක්ෂන් එක රියැක්ෂන් එකක් ගැනීමනේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මෙතෙන්දී ඒක ඕනෑකමින් සලකා බැලීමක් සිද්ධ වෙන්නේ. ඒ ඕනෑකමින් සලකා බැලීම යම් කිසි කෙනෙක් නිතර පුරුදු කළාම පුහුණු කළාම අභ්‍යාස කළාම ඒක નિરાයාසයෙන්ම වේගයෙන් තමා තුළ සිද්ධ වෙන්න පටන් ගන්නවා. බොහෝ දෙනා පුහුදුන් අය එහෙම හිතන්නේ නැහැ. දැන් ඒක තමයි අර සති සම්ප්‍රජඤ්ඤය නැතිකම කියලා අපි සලකන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරයක් නැතිකම කියලා සලකන්නේ නුවණ විමසීමක් නැහැ. එතකොට ආඩෙන්ට් කියන එක එහෙම නැත්නම් එහෙම ඇලර්ට් කියලා අපි කියන අවධානයෙන් සාවධානව පරීක්ෂා කරලා දැකලා හඳුනා ගන්න කම්ප්‍රිහෙන්ඩ් කරන්න ඕනකමක් හිතේ ඇති වුණොත් තමයි ඒක දිගින් දිගට යන්නේ. ඒ නිසා එහෙම පුරුදු පුහුණු වීමක් කෙනෙකුට ඇති වුණොත් තමයි දිගින් දිගට ඒ එෆර්ට් එක කියන එක එහෙම නැත්නම් වීරය කියන එක අඛණ්ඩව දිගින් දිගට යන්නේ. එතකොට ඒ නිසා ඒක අභ්‍යාස කළ යුතු එකක්, පුරුදු කළ යුතු එකක්. මේ ධර්මයේ තියෙන තාම වැදගත් කාරණයක් තමයි නිතර කියා දෙන පැහැදිලි කරන මේ නිරන්තර කන්ටිනියස්ලි ඒක යෙදෙන්න තියෙන හැකියාව. එතකොට එසේ වාසය කිරීම, එසේ යෙදීම එබයිඩ්ස් කියලා සමහර විට ඒක යෙදෙනවා, ඒක ව්‍යාවෘත වෙනවා, ඒක අභ්‍යාස කරනවා, දිගින් දිගට යෙදෙනවා කියන අර්ථයේ හුඟක් තැන්වල සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මේ උත්සාහය කියන එක අඛණ්ඩව දිගින් දිගටම පැවතිය යුතු දෙයක්. ඒකට බාධා වෙන්නේ නැතුව දිගින් දිගටම සිද්ධ වෙන්න ඕනේ. ඒකත් අපි කතා කළා ගිය සතියේ. ඊළඟට එසේ කරනකොට ඇති වෙනවා පීති සම්බොජ්ජංගය. එතකොට enlightenment factor එකක් හැටියට joy එහෙම නැත්නම් ප්‍රීතිය කියන එක. ඒ ප්‍රීතිය කියන එක එන්නේ ඇයි කියලා අපි එදා කතා කළා. මේ අරමුණු කරගත්ත කාරණය, මේ විෂය භූත වෙච්ච කාරණය
කුසල සම්පන්න වීම නිසා නිවැරදි වීම නිසා ඒ ඔස්සේ සිත මෙහෙවනකොට ප්‍රීතිය කියන එක එන්න හේතු වෙනවා. ඒක අකුසල ධර්මයක් වුණොත් වැරදි ධර්මයක් වුණොත් සාවද්‍ය ධර්මයක් වුණොත් එහෙම ඒක එන්නේ නැහැ. අපිව වෙහෙසට කරදරයට පත් වෙන දෙයක් බවට පත් වෙනවා. ඒතකොට නිවැරදි වීම නිසා, හොඳ වීම නිසා, යහපත් වීම නිසා ඒක සතුට කාරණයක් වෙනවා, ප්‍රීතියක් හිතට එනවා. ඒක බෝධි අංගයක් හැටියට අවබෝධය කරා යන කාරණයක් හැටියට එදා කතා කළා. එතකොට ඊළඟට මේ විදිහේ සතුටක් ඇති වුණාම ඒක පදනම් වෙලා පස්සද්ධිය කියන එක. When the mind is joyful, the body is appeased. So too the mind, when the mind and body are appeased, the enlightenment factor appeasement gets established in the bhikkhu. With development gets completed. එතකොට අර joy කියන එක එහෙම නැත්නම් ප්‍රීතිය කියන එක තමන්ගේ සිත තුළ establish වුණාම හොඳටම සම්පූර්ණ වුණායින් පස්සේ ඇති වෙන එකක් තමයි පස්සද්ධිය කියන එක. ඒතර පස්සද්ධිය කිව්වහම තමන්ගේ සිත පුරාම පැතිරී යන සතුටක් ඇති වෙනවා, මිහිරක් ඇති වෙනවා. අර යහපත් වූ දේක යෙදීම, කුසල සම්පන්න අරමුණක යෙදීම තුලින් ඇතිවන පස්සද්ධියක් ඇති වෙනවා තමා තුළ. එතකොට එතෙන්ට එනකන් තමයි අපි එදා කතා කළේ. ඊට එනකන් ඊටු දෙක අපිට කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ එදා. ඊට පස්සේ කතා කරනවා when the body is appeased, the pleasant mind concentrates. At that time, the bhikkhu is established in the enlightenment factor concentration. With development, it gets completed. මෙතන අපි මේ කාරණේ එක තමයි කතා කළේ. මේක තමයි අද කතා කරන්න තියෙන්නේ concentration කියන එක. සමාධි සම්බොජ්ජංගෝ කෝ කස කියලා මේ පොජ්ජංග සූත්‍ර ධර්ම වල සඳහන් වෙන්නේ. එතකොට when the body is appeased, මේ පස්සද්ධිය ශරීරයේ තුල හා කය හා මනස ඇසුරු කරගෙන ක්‍රියාත්මක වුණාම pleasant mind concentrates. එතකොට මේ ප්‍රසන්න වූ මනසක්, සනසුණු සන්තුෂ්ත මනසක් හිතේ ඇති වෙනවා. එතකොට at that time the bhikkhu is established in the enlightenment factor concentration. තර සමාධි සම්බොජ්ජංග කියන එක. තර සමාධිය කියන එක බොහෝ විවිධ වූ අර්ථකථන ඇතිව හඳුනා ගැනීමක් සිද්ධ වෙන දෙයක්. ලංකාවෙත් අනික් රටවලත් හැමතැනකම මේ සමාධිය පිළිබඳව විවිධ වූ අදහස් මතුවෙනවා. භාවනානුයෝගීන්, යෝගාවචරයන් මේ පිළිබඳව විවිධ අදහස් මතිමතාන්තර දරනවා. අපි මේ පිළිබඳව ගිය ධර්මදේශනාවකදීත් අපේ සදහම් මරණ ධර්මදේශනාවකදීත් මම පැහැදිලි කළා පැයක් විතර කාලයක් අරගෙන සමාධිය කියන්නේ කොහොම එකක්ද කියන එක. දැන් සමාධිය කියන එක සිතක ඇතිවන කිසියම් භාවනා කරගෙන යද්දී සිතක ඇතිවන එක්තරා තත්වයක්, මට්ටමක්, හරිම සැහැල්ලු සතුටුදායක මට්ටමක් විදිහට දකින්න තමයි හුඟක් අය උත්සාහවන්ත වෙලා තියෙන්නේ, පුරුදු වෙලා තියෙන්නේ. හිත සමාධිගත වෙනවා, සමාධියටපත් වෙනවා. කොහොම මේ යම් යම් භාවනා අභ්‍යාස වල යෙදුනහම එක මට්ටමකදී හිත සමාධි වෙලා තියෙනවා, සමාධියකටපත් වෙනවා කියන අර්ථයකින් තමයි බොහෝ අය කතා කරන්නේ. සමහර ආචාර්යයන් වහන්සේලා ආයේ සම්බන්ධ යෙදෙන අය කතා කරන්නේ එහෙමයි. නමුත් මේ සූත්‍ර දේශනා පරීක්ෂා කරද්දී මේ මූලික සූත්‍ර දේශනා අපි හුඟක් වෙලාවට මේ සාකච්ඡාවලදී හැම එකකදීම පදනම් කරගන්නේ බුදු පියාණන් වහන්සේගේ මූලික සූත්‍ර දේශනා. මොකද යම් යම් අටුවා ග්‍රන්ථවල දෙන අදහස්, අටුවා ග්‍රන්ථවල බොහෝ ධර්ම කරුණු කියවෙනවා, බොහෝම හොඳ දේවල්
ධර්මයේ පැහැදිලි කිරීම කියවෙනවා. නමුත් ධර්මයේ නිරවුල් හඳුනා ගැනීම සඳහා උත්සාහ කරද්දී ඉතාම වැදගත් වෙනවා මූලික සූත්‍ර දේශනා පිළිබඳව සිත යොමු කිරීම. ඒ කියන්නේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය ආදී සූත්‍ර ධර්ම, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය ඒවම තමයි. ඒවයේදීත් අර සූත්‍ර වලින්මයි ගත්ත කරුණු ආයසරයක් සංග්‍රහ කරලා තියෙන්නේ. නැවත සකස් කිරීම හැටියට ඒ සූත්‍ර දේශනාවලින්ම තමයි අරන් තියෙන්නේ. විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායන සූත්‍ර කීපේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒවා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරපු මුල් පෙළ ධර්ම හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඒවා ඇසුරෙන් යම් යම් දේවල් බලන එක ඉතාමත්ම වටිනවා. අපි කන්ෆියුස් වෙන්නේ නැතුව, අවුල් සහගත වෙන්නේ නැතුව මේ ගමන යන්න අපිට හුඟක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් සමාධිය පිළිබඳව කියවෙන සූත්‍ර කීපයක්ම තියෙනවා. සමාධි සූත්‍රය කියලා තියෙනවා. ඒ වගේම බොහෝ තැන්වල සමාධිය පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම අනික් තැන්වලත් සමාධි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධිය ගැන තියෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්මවල සමාධිය ගැන තියෙනවා. මෙහෙම බොහෝ තැන්වල සමාධිය පිළිබඳව කියවෙනවා. එතකොට මීට කලින් මම ඒත් ධර්ම දේශනාවක මම ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන පැහැදිලි කිරීමක් කළා. එතකොට ඒ වයිදිත් මම පැහැදිලි කළා මේ සමාධිය කියන එක එක්තරා මනසේ එක්තරා ස්ටෑන්ඩඩ් එකක්, තත්වයකට පත්වීමක් හැටියට එක්තරා අමුතු ලෝකයක්, එහෙම නැත්නම් වෙනත් මට්ටමකට හිතපත් වෙනවා කියන එකට වැඩිය ධර්මානුකූලව තියෙන්නේ යම් අරමුණක් සම්බන්ධයෙන්, යම් අරමුණක හිත හැසිරීමේදී ඒ ඔස්සේ සිත මෙහෙवला ඉදිරියට ගිහිල්ලා ඒ අරමුණ පිළිබඳව එක්තරා ස්ථාවර හඳුනා ගැනීමකට පත්වීමක්. ඒතකොට සමාධියක් කියලා කියන්නේ සිත අදාළ අරමුණ පිළිබඳව ඇති කරගන්නා වූ හඳුනා ගැනීමක්. අපි ස්ථාවර කියන වචනේ කියන්නේ නැහැ. මොකද ස්ථාවර කිව්වහම නොවෙනස් වෙන කියන අර්ථයක් ඇති වෙනවනේ. බුද්ධහමෙන් වෙනස් වෙන්නේ නැති දේවල් නැහැනේ. ඒතර ඒ නිසා මෙතෙන්දී ඇති වෙන්නේ ඒ Tamanට අරමුණු වෙච්ච කාරණේ පිළිබඳව යම් පැහැදිලි කර ගැනීමක්. ඒක අපි සම්මත ලෝකයේ තුල ස්ථාවර කියලා අපි යොදාන්න පුළුවන්. ඒ කියන්නේ Taman ඒ පරීක්ෂා කළ, තේරුම් ගත්ත, වටහා ගත්ත අරමුණ, ඔබ්ජෙක්ට් එක, කාරණේ සම්බන්ධයෙන් Tamanට සෑහීමකට පත්විය හැකි එක්තරා ස්ථාවරයකට, එක්තරා හඳුනා ගැනීමකට හිතපත් වෙනවා. එතකොට මේක නැවත ඊට වඩා දියුණු මට්ටමකට පත් වෙලා ආයසරයක් වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක හැමදාටම ඒකෙම තියනවා, රැඳෙනවා කියන අර්ථයක් නැහැ. මොකද එක එක්කෙනාගේ අවබෝධ මට්ටම, ප්‍රඥාවේ විකසිත වීම මට්ටමට එයාගේ මැචුරිටි එක අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ අරමුණ සම්බන්ධයෙන් ඇති කරගන්නා වූ පැහැදිලිකමක් මත රඳනවා. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේත් එහෙමනේ. අපි මීට කලින් පැහැදිලි කරලා තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක ඔස්සේ යද්දී සම්මා සති, සම්මා සමාධි කියලා අවසන් වෙනවා. ඒතර සම්මා සමාධියෙන් අවසන් වුණාම ඒක අවසානයේ කියලාම සලකන්නේ නැහැ. ඒක සමාධි තමයි. සමාධි වුණාට ආපහු තව ස්ථාවරයක් තියෙනවා. අධිචිත්ත, අධිපඤ්ඤා කියලා දෙකක් ආර්ය අෂ්ටාංග මාර්ගයට තව එකතු වෙනවානේ. එතකොට 8යි තියෙන්නේ. 8 වුණාට මේක 10ක් බවට පත් වෙනවා. එතෙන්දි වෙන්නේ අර කලින් ආපු තිබිච්ච අරමුණ, ඔබ්ජෙක්ට් එක ගැන සමාධියකට පත් වුණා, සෑහීමකට පත් වුණා, එකඟතාවයකට පත් වුණා. ඒ පත්වීමත් සමග කලින් තිබුණු හඳුනා ගැනීමේ මට්ටම ඉක්මවා ගිය හඳුනා ගැනීමකටයි මේ ආවේ. ඒකට තමයි අපි සමාධිය කියලා කිව්වේ. ඒතර ඒ සමාධිය අධිචිත්ත බවක්.
ඒ කියන්නේ කලින් හඳුනාගෙන තිබුණු කලින් අවබෝධ කරගෙන තිබුණු මට්ටම ඉක්මවා හඳුනා ගැනීමක් බවට පත් වෙනවා. එතකොට ඒක බල ගැන්වෙනවා, ශක්තිමත් වෙනවා, වැඩි දියුණු වීමක් වෙන්නේ. ඒ නිසා තමයි ඒක අධිචිත්ත කියලා හඳුන්වන්නේ. එතකොට අධිචිත්ත වුණාම අධිපඤ්ඤා. එතකොට ඒ අධිචිත්තේ වැඩි දියුණු වෙච්ච සිත ඇසුරු කරගෙන බැලීමේ හැකියාවක්, දැකීමේ හැකියාවක්, හඳුනා ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ඒක අපි හඳුන්වනවා අධිපඤ්ඤා කියලා. ඒ අධිපඤ්ඤා තමයි ඊළඟට නැවත ආයසරයක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියකට ඉඩ සලසන්නේ, මඟ පාදන්නේ, අලුත් ආරම්භයක් ලබා දෙන්නේ ඒ අධිචිත්තේ. එතකොට අපිට පැහැදිලි වෙනවා සමාධිය කියන එක යම් අරමුණක් ඔස්සේ හිත යොදවලා ඒ ඔස්සේ ගමන් කිරීම තුළින් ඇති කරගන්නා වූ එක්තරා පැහැදිලි ස්ථාවර සෑහීමකට පත්විය හැකි අවබෝධයක් හඳුනා ගැනීමක්. ඒ හඳුනා ගැනීම කලින් තිබිච්ච හඳුනා ගැනීමට වඩා බලවත්, ස්ථාවරයි, ශක්තිමත්. ඒ නිසා ඒක අධිචිත්ත තත්වයක්. නැත්නම් කලින් තිබුණු අදාළ අරමුණ සම්බන්ධයෙන් තිබුණු හඳුනා ගැනීම ඉක්මවා ගිය තත්වයක්. ඒ తত্ত্বය එසේ ඇතිවීම නිසා තමාගේ ප්‍රඥාවේ විමසීමේ, බැලීමේ, හඳුනා ගැනීමේ හැකියාවේ ප්‍රොසෙස් එකක් හැටියට ක්‍රියාවලියේ දියුණුවක් බවට පත් වෙනවා. මොකද කලින් තිබිච්ච එකට වඩා හොඳ විදිහකට දැන් බලන්න පුළුවන්කම නිසා එයාගේ ප්‍රඥාවේ යම් විකසිත බවක්, පූර්ණ නෙමෙයි, යම් මට්ටමක දියුණුවක් එයාගේ සැලසෙනවා. ඒ සැලසීම නිසා එයාට දැන් පුළුවන් වෙනවා ආයසරයක් අදාළ අරමුණ සම්බන්ධයෙන් හෝ එහා සමාන හෝ ඊට අනුගත අරමුණක් සම්බන්ධයෙන් අලුත් විදිහකට බලන්න. එතකොට අන්න සම්මා දිට්ඨිය අලුත් වෙනවා. අලුත් දිට්ඨියකින් යුක්තව, අලුත් දැකීමේ හැකි දිට්ඨියක දෘෂ්ටියකින් නෙමෙයි, අලුත් දැකීමේ හැකියාවක්, හඳුනා ගැනීමේ හැකියාවක්, අලුතෙන් විතර්කයක් පහළ කර ගැනීමේ හැකියාවක්. දිට්ඨිය කියන්නේ ඇත්තටම විතර්කයක් මතු කර ගැනීමේ හැකියාව කියන එක. එතකොට අලුත් විතර්කයකට අලුතෙන් පිවිසෙනවා. අලුත් විතර්කයක් ගන්නවා. ඒ විතර්කයේ ගන්නේ අර කලින් ඇතිවෙච්ච සමාධියෙන් බලගැන්විලා ඇතිවෙච්ච අධිචිත්තය හේතු කොටගෙන ආපු බුද්ධිමය හැකියාවක්, ප්‍රඥාවේ විකසිත වීමක් පදනම් කරගෙන එයාට පුළුවන්කම ලැබෙනවා නැවත දිට්ඨි කියන එකක්. එහෙම නැත්නම් නිවැරදිව දැකීමක්, සම්මා දිට්ඨියක් ඇති කරගන්න. ඊට පස්සේ තමයි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව ආයාම සති සමාධියට ආයිත් යන්නේ. එතන මෙහෙම ප්‍රොසෙස් එකක්, මෙහෙම ක්‍රියාවලියකුයි මේ යන්නේ. දෙයක් නෙමෙයි, ක්‍රියාවලියක් කියන්නේ. බුදුදහමේ ඔක්කොම ක්‍රියාවලිය මිසක් දේවල් නෙමෙයි. ඒතර ඒ නිසා ඒ සමාධිය කියන එක, කන්සන්ට්‍රේෂන් කියන එක අදාළ වුණු, ප්‍රස්තුත වුණු ඔබ්ජෙක්ට් එක, අරමුණ ඇසුරු කරගෙන ඒ අරමුණ හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් තුළින් ඇති කරගන්නා වූ එක්තරා සාවධාන හඳුනා ගැනීමක්, මනා හඳුනා ගැනීමක්. වෙන විදිහකට කිව්වොත් කලින් අදාළ අරමුණ පිළිබඳව කලින් තිබුණාට වඩා හොඳ හඳුනා ගැනීමක් ඇතිවීම තමයි සමාධියක් කියලා හඳුන්වන්නේ, කන්සන්ට්‍රේෂන් එක කියලා කියන්නේ. එතකොට මේ අදහස පිළිබඳව ඕනම කෙනෙකුට හිතන්න, කල්පනා කරන්න පුළුවන්. සමහර ගැන්වීම් වල මේ විදිහට නෙමෙයි කියවෙන්නේ ගත්තන් වල. නමුත් ඔබ මේ දහම් පිළිබඳව යම් කිසි හඳුනා ගැනීමක්, අවබෝධයක් තියෙනවා. මෙතෙක් කල මේවා ගැන අහලා, සාකච්ඡා කරලා, කියවලා දැනුම් තේරුම් ඇති පිරිසක් මේ අපේ සාකච්ඡාවට උගක් සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඔබ ඒව පිළිබඳව හොඳින් කල්පනා කරලා හඳුනා ගන්න උත්සාහ කරන්න, ඒක කොහොමද වෙන්නේ කියලා. ඒතර ඒ නිසා අපිට සමාධිය කියන එක චිත්ත සමාධියක්, සිතෙහි ඇති වෙන සමාධියක් කියලා අපි කතා කරනකොට හැම විටම හොඳින් මතක තියාගත යුතු එකක් තමයි මේක ඒ අරමුණ සම්බන්ධයෙන් පමණයි.
දැන් අපිට සමාධිය යම්කිසි අරමුණක් සම්බන්ධ සමාධියක් ඇති වුණා කියලා යම් හඳුනා ගැනීමක් ඇති වුණා කියලා ලෝකේ තියෙන ඔක්කොම පිළිබඳව අපිට පැහැදිලි වෙන්නේ නැහැනේ. සමාධිසිත කියලා අපි කිව්වොත් සමාධිසිත කිව්වහම එයාට මේ ලෝකේ තියෙන ඔක්කොම පිළිබඳව සමාධිසිතක් ඇති වෙලා නෙවෙයිනේ. එයාට සමාධිසිත ඇති උනේ අදාළ කාරණේ සම්බන්ධයෙන්, අදාළ ඔබ්ජෙක්ට් එක සම්බන්ධයෙන්, අදාළ අරමුණ සම්බන්ධයෙන් තමා විසින් සලකා බැලූ පරීක්ෂා කළ හඳුනාගත් අරමුණ සම්බන්ධයෙන්ුයි මේ සමාධිය ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒක තමන්ට ඒ වෙලාවේ ස්ථාවරයි. ඒක දිගු කාලයක් ප්‍රයත්නයක් තුළින් ලබන්නත් පුළුවන්, කෙටි කාලීනව ලබන්නත් පුළුවන්. දැන් තියෙනවානේ සමාධිය කියන එක වඩා දෙකකින් දක්වලා තියෙනවා. සමාධිය හා කණික සමාධිය කියලා. කණික සමාධිය කියලා කියන්නේ ක්ෂණික කියන එක, වහා ඇති වෙන කියන එක. දැන් විදර්ශනා වඩද්දී ඇතිවන හඳුනා ගැනීම හඳුන්වනවා කණික සමාධියක් කියලා. මේ කියන්නේ වහා ඇතිවන. දැන් විදර්ශනා වඩන කෙනෙක් යෝගාවචරයක් හැටියට නෙමෙයි හුඟක් වෙලාවට යෝගාවචරයක් හැටියට විදර්ශනා වඩන්නත් පුළුවන්. එහෙම නැතුව දැනුම් තේරුම් ඇති, අවබෝධ ශක්තියක් ඇති, පූර්ව භවයන්හිදී කරන ලද පුරුදු පුහුණු කිරීම ඇති, මේ භවයේදී සුභග කියලා අපි හඳුන්වන ටැලන්ටඩ් කෙනෙක් දරුවෙක් වෙන්න පුළුවන්. සමහරට වයස අවුරුදු 7ක 8ක ළමෙක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙක්. ඒ අයට අනික් අයට වඩා යමක් විනිවිද දකින්න පුළුවන්කමක්, හඳුනා ගන්න පුළුවන්කමක් ඇති වෙනවා. යම් කිසි කෙනෙකුට ඒ යම් විශේෂ කාරණයක් පිළිබඳව හඳුනා ගන්න හැකියාවක් ඇති වෙනවා. හෙලෝ. එතකොට ඒ විදිහට හෙලෝ නෑ කෝල් එකක් ආව මම ගියන්ත මහත්තයාගෙන් මගේ අනිත් ෆෝන් එකට මම හිතන්නේ ආවේ. මේකටත් අපින්ද බැලුවේ. හරි. එතකොට දැන් පොඩ්ඩක් ඉන්න මේකට උත්තර දීලා ඉන්නේ. ගියන්ත මහත්තයා මම පන්තියේ ඉන්නේ ස්කයිප් එකේ මට අරක එවන්නකෝ එවන්න හරි හොඳයි. එතකොට එහෙම බුද්ධිමය හැකියාවෙන් ඉහළ මට්ටමේ ඉන්න දරුවන්ට හෝ ඒ දරුවෙක් වෙන්න ඕන, වැඩිහිටි කෙනෙක් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අයට යම් යම් දේවල් එකපාරටම වැටහෙනවා, තේරෙනවා. අමුතුවෙන් ඒගොල්ලෝ ඉඳගෙන ආසනයක ඉඳගෙන එළවෙනිය ගොතාගෙන විවේක තනක මේ නිදහසේ භාවනා කරන්න ඕන කියලා ඉඳගෙන කරන අභ්‍යාසයක් තුලින් නෙමෙයි. ඒගොල්ලෝ මේ අනිකුත් දේවල් කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්න වෙලාවක, පොතක් බලන වෙලාවක, සාකච්ඡාවක් කරන වෙලාවක, එහෙම නැත්නම් නිදහසේ තමන් විවේකීව ඉන්න වෙලාවක යම් යම් කරුණු පිළිබඳව ඒගොල්ලන්ට පැහැදිලි අවබෝධයක් වැටහීමක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ බඳු දෙයක් තමයි අපි හඳුන්වන්නේ කණික සමාධිය කියලා. එක පාටම යාට වැටහෙනවා මේ කියන්නේ මේකයි කියලා. ඒ කියන්නේ විවිධ වූ හේතු සාධක වෙන්න පුළුවන්, ඒකට අදාළ වෙන්න පුළුවන්. ඒ අනුව මේ කියන්නේ මේකයි කියලා තේරෙනවා යාට, වැටහෙන්න පටන් ගන්නවා. දැන් මේක කණික සමාධියක්. ඔය ගන්න හඳුනා ගැනීම අවබෝධයේම තවත් කෙනෙක් මාස 4ක් 5ක් භාවනා කරලා උත්සාහ කරලා ඉන් පස්සේ ලබන්නත් පුළුවන්. එහෙමත් වෙනවා. සමහර කෙනෙක් අවුරුදු 10ක් විතර භාවනා කළාට පස්සේ ඒ අදහසට අවබෝධයට එනවා. තවත් කෙනෙක් මේ නිකන් ඉන්නේ නැද්දි
මේ විවේකීව පහසුවෙන් ඉන්න වෙලාවක ආවයි කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ නිසා ඒක එක එක්කෙනාගේ දැනුම අවබෝධය ප්‍රඥාව තේරුම් ගැනීමේ වටහා ගැනීමේ ශක්තිය කියන මේ දේවල් මත ඇතිවෙන එකක්. එතකොට ඒ නිසා එක්කෙනාගේ ප්‍රඥාවේ තියෙන දියුණුව නොදියුණුකම සතිය සම්ප්‍රජානයේ තියෙන දුර්ලභතා නිසා වෙන්න පුළුවන් ඒක ඇති වෙන්නේ. අපිට කියන්න බෑ හවල හේතුව කියලා. එතකොට කොයි විදිහට හරි මේ සමාධිය කියන එක කෙනෙක් සමත භාවනාව අභ්‍යාසක කර්මස්ථානවල අවුරුදු ගාණක් මහන්සි වෙලා ලබන එකක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ඊ타ත්ම ඉක්මනින් ලබන දෙයක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ නිසා කොයි විදිහෙන් හරි මෙතන එකම වැඩේ සිද්ධ වෙන්නේ. ලබා ගත්තට පස්සේ දෙකේ වෙනසක් නැහැ. දැන් සමත ක්‍රමයට ආවයින් පස්සේ එතන තියෙන්න පුළුවන් එයා ලැබපු අත්දැකීම් සම්භාරය වෙච්ච මහන්සි අරෝමේව පදනම් කරගෙන එයාගේ අර පදනම් දැනුමක් වැඩි වෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. නමුත් ආපු අවබෝධයේ වෙනසක් නැහැ. ඒක දැන් ධ්‍යාන මාර්ගයේ අනුගමනය කරමින් සමත ක්‍රමයේ අභ්‍යාස කරමින් කළ දිගු කාලීන වෙහසක් තුළින් කෙනෙක් රහත් බවට පත් වුණත් සුස්ක විදර්ශක භික්ෂුවක් හැටියට යම් කිසි කෙනෙක් රහත් වුණත් රහත් භවයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. නමුත් අර ආපු මාර්ගයේ පිළිබඳව එයාගේ දැනුම හඳුනා ගැනීම ප්‍රමාණය සමත ක්‍රමයට අභ්‍යාස මහත් රාශියක් කරලා ආපු එක්කෙනාගේ වැඩි. එතනයි වෙනස තියෙන්නේ. අවබෝධයේ එහෙම නැත්නම් එයාගේ ප්‍රඥාවේ සමාධිය වෙනසක් වෙන්නේ නැහැ. ඒතර ඒ අනුව කන්සන්ට්‍රේෂන් කියන එක කොයි විදිහෙන් හරි අදාළ අරමුණ සම්බන්ධයෙන් තමයි විෂය වෙන්නේ. ඒ ප්‍රස්තුත වුණු අදාළ වුණු ටොපික් එක ඔබ්ජෙක්ට් එක අරමුණ භාවිතා කරලා යම් කිසි කෙනෙක් එක්තරා පැහැදිලි හඳුනා ගැනීමකට ආවොත් ඒ පැහැදිලි හඳුනා ගැනීමේ ඉඳීමට කියනවා ඒ අරමුණෙහි සමාධිගත වෙනවා කියලා. අරමුණෙහි පැහැදිලිව පිහිටනවා කියලා. ඒතර ඒ විදිහට පිහිටන්න පුළුවන්කම enlightenment factor එකක්. ඒ කියන්නේ බොජ්ජංග ධර්මය. ඒතකොට එසේ පිහිටීම් රාශියක් අපි කියමුකෝ මේ විදිහට සමාධියෙහි පිහිටීම් 3475ක් ඇති වුණා කියලා. එතකොට එයාගේ දැන් 3475ක් ඔබ්ජෙක්ට් සම්බන්ධයෙන් එයාගේ සිත මේ වන විට අභ්‍යාස වෙලා තියෙනවා නම් දැන් එයාගේ සිත හැසිරෙන්නේ ඒ බඳු ඔබ්ජෙක්ට්ස් තුලම නම් දැන් එයාගේ සමාධි ඉන්ද්‍රිය බලවත් වෙලා සමාධි සිත ශක්තිමත් වෙලා එයා නිතරම සමාධි ගත වුණු ස්වභාවයක ඉඳීමක් එයාගේ තියෙනවා. මොකද එන අරමුණ සම්බන්ධයෙන් එයාගේ සමාධියක් තියෙනවා. ඒ නිසා එයා හැසිරෙන්නේ සමාධිගත වුණු අරමුණු එක්කයි එයා හැසිරෙන්නේ. සාමාන්‍ය කෙනෙක් පුහුදුන් කෙනෙක් එයා එක්තරා කාරණයක් පිළිබඳව සමාධි වෙලා තියෙනවා. වෙන මොකුත් සම්බන්ධයෙන් එයාගේ සමාධියක් හරි පැහැදිලි එකක් නැහැ කියමුකෝ. එතකොට එයාට ඒ අරමුණ ආපු වෙලාවට විතරයි එයාගේ අර පැහැදිලි සමාධි සිතක රැඳෙන්නේ. අනික් වෙලාවට අවුල් සහගත වැරදි සමාධිය වල ඉන්න පුළුවන්. මිච්ඡා ඒවට කියනවා අපි මිච්ඡා සමාධි කියලා. දැන් අපි මතක් කරගන්න ඕනේ සමාධිය සම්මා සමාධියකුත් තියෙනවා මිච්ඡා සමාධියකුත් තියෙනවා. යම් කිසි කෙනෙක් වැරදි දෙයක් පිළිබඳව සාවද්‍ය දෙයක් පිළිබඳව දෝෂ සහගත දෙයක් පිළිබඳව යම් කිසි එකඟතාවයකට ආවොත් ඒකට කියනවා මිච්ඡා සමාධිය කියලා. දැන් හොරකමක් කරන කෙනෙක් වැරදි දෙයක් කරන කෙනෙක් සමාජයට හානි කරන දේවල් කරන කෙනෙක් තුලත් සමාධියක් තියෙනවා. ඒක මිච්ඡා සමාධියක්. දැන් අපි කියමුකෝ මොනවා කරලා හරි කමන්නේ සල්ලි හම්බ කළොත් හොඳයි කියලා අදහසක් තියෙනවා කියලා. දැන් එයාගේ සමාධිය තමයි කරන වැඩේ හොඳ වුණත් නරක වුණත් කමන්නේ ඒකෙන් සල්ලි හම්බ වෙනවා නම් ඒක හොඳයි කියන එක තමයි එයාගේ සමාධිය. අපි සාමාන්‍ය ව්‍යවහාරිකයන් ලංකාවෙන් බල්ලෝ මරලා වුණත් කමන්නේ සල්ලි හම්බ වෙනවා නම් කියලා. එතකොට අන්න ඒක දැන් එයාගේ සමාධිය තමයි මොන වැරදි ක්‍රියාමාර්ගය අනුගමනය කරලා හරි කමන්නේ මුදල් උපයන්න පුළුවන් නම් ඒක හරි කියන්නේ. දැන් ඒක එයාගේ සමාධිය. එයාගේ මානසික එකඟතාවය, මානසික හුරුව, මානසික පැහැදිලි කර ගැනීම තමයි
වැරදි ක්‍රම අනුගමනය කරලා හරි කමන්නේ මුදල් උපයන එක හොඳයි කියන එක. ඒක එයාගේ සමාධිය. ඇයි සමාධිය වුණාට ඒක මිච්ඡා සමාධියක් වෙනවා, වැරදි සමාධියක් වෙනවා, දෝෂ සහගත සමාධියක් වෙනවා. ඇයි වැරදි ස්ථාවරයකයි එයා ඉන්නේ. හොඳ ස්ථාවරයක ඉන්නකොට බුදුරජාණන් වහන්සේ තමයි අපේ ශාස්ත්‍රූවරයා. උන්වහන්සේ තමයි අපට දුකින් මිදෙන්න මඟ කියා දුන්නේ. උන්වහන්සේ තරම් මට අනුගමනය කරන්න සුදුසු තවත් ශාස්ත්‍රූවරයෙක් නැහැ කියලා යම් කිසි කෙනෙක් හිතුවා කියමුකෝ. එයා ඒක හිතලා කල්පනා කරලා ඒක බුදුගුණ මෙනෙහි කරලා බුදුහාඳුරුව පිළිබඳව සමාධියකට එනවා. දැන් බුදුහාඳුරුව මතක් වෙන ඕනෑම අවස්ථාවක එයාගේ හිතේ අර ස්ථාවර සමාධියක් තියෙනවා. මේ තමයි මගේ ශාස්ත්‍රූවරයා මට විමුක්තිය සඳහා සැනසීම සඳහා මඟ කියා දෙන මං පිළිගන්න මගේ ශාස්ත්‍රූවරයා තමයි බුදුහාඳුරුව. දැන් ඕකේ ආගේ සමාධිය. ඒක සම්මා සමාධියක්, නිවැරදි සමාධියක්. ඒ සමාධියේ ඉන්න තාක්කල් බුදුහාඳුරුවන්ගේ රූපයක් දකින, බුදුගුණ මතක් වෙන, බුදුහාඳුරුව ගැන යමක් කියන, වෙසක් කූඩුවක් දැක්කත්, බෞද්ධ කොටියක් දැක්කත්, මොකක් දැක්කත් ඒ සම්බන්ධ අදාළ චිහ්නයක්, සංකේතයක් මොකක් හරි දැකපු වෙලාවට හැම වෙලේම එයාගේ සිත අර බුදුහාඳුරුව පිළිබඳව සමාධියකට තමයි යන්නේ. එතකොට ඒක සම්මා සමාධියක්, නිවැරදි සමාධියක්. එතකොට අර මොන දේ කරලා හරි කමන්නේ සල්ලි හම්බ කරොත් මොන වැරදි ක්‍රියාමාර්ගයේ කමන්නේ ක්‍රියාමාර්ගයේ මොකක් වුණත් කමන්නේ සල්ලි හම්බෙන්න ඕන කියලා හිතන මිනිස්සයා එයාගේ සමාධියක් තමයි තියෙන්නේ. ඒක මිච්ඡා සමාධියක්, වැරදි සමාධියක්, අහිතකර සමාධියක්. එයාගේ ජීවිතේටත්, එයාගේ පවුලේ සමාජිකයන්ටත්, එයාගේ සමාජ සම්බන්ධතාවලටත්, එයාගේ මානසිකත්වයටත් හැම දෙයකම අහිතකර දෝෂ සහගත සමාධියකයි එයා ඉන්නේ, මිච්ඡා සමාධියකින්. දැන් අපිට පැහැදිලි වෙනවානේ මේ සමාධිය කියන එකම වචනය සමාධිය කියන එක වැරදි විදිහටත් භාවිතා කරන්න පුළුවන්, හරි විදිහටත් භාවිතා කරන්න පුළුවන්. ඒතර ඒ අනුව තමයි අර ආර්ය අෂ්ටාංග මාර්ගය අපි කතා කළේ. සම්මා සමාධියකට આવොත් අධිචිත්ත අධිපඤ්ඤා බවට පත් වෙනවා. එයා මිච්ඡා සමාධියකට આવොත් මොකද වෙන්නේ? ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව එයාගේ අධිචිත්තයක් නෙමෙයි, දුර්වල චිත්තයක්, දෝෂ සහගත චිත්තයක්, ඍණ අගයකට පත් වෙන සිතක් නැති වෙන්නේ. ඒ සිත ඇති වුණාම අධි ප්‍රඥාවක් ඇති වෙන්නේ නැහැනේ. එයාගේ ප්‍රඥාවේ හීන වීමක්, මොට වීමක්, දුර්වල වීමක්, දොස් සහිත වීමක් නෙවෙන්නේ. එතකොට එයා ඊළඟට ආයසරයක් ආරස මාර්ගයේ ආයිත් දිට්ඨියක් ඇති වෙනකොට ඒක සම්මා දිට්ඨියක් වෙන්නේ නැහැනේ. දෝෂ සහගත වැරදි හානිකර එයාටම හානි කරන, එයාටම අන්තිමේදී පොලිසියට, උසාවියට, හිරේට යන්න සිද්ධ වෙන වැඩසටහනකට එයා යොමු වෙන්නේ. එතකොට එයාගේ මාර්ගය, අටවැදෑරුම් මාර්ගය ආර්ය වෙන්නේ නැහනේ, දුර්වල වෙනවනේ. ඊනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන වර්ගයට යනවනේ. එතකොට ඒ අනුව අපිට දැන් පේනවා මේ කන්සන්ට්‍රේෂන්, එහෙම නැත්නම් සමාධිය කියන එක මිනිස් සිතක ඇතිවන එක්තරා හඳුනා ගැනීමක්, එක්තරා තේරුම් ගැනීමක්, එක්තරා වටහා ගැනීමක්. ඒක එක්තරා අපි විවර වචනෙන් අපි ස්ථාවරය, මානසික ස්ථාවරයක් කියන වචනේ භාවිතා කරමු. ඒ විදිහට කිව්වොත් එහෙම එහි රැඳී සිටීම. එතකොට ඒක සම්මා වීම නිසා, හොඳ වීම නිසා, නිර්වෘල් වීම නිසා ඒක එන්ලයිටන්මන්ට් ෆැක්ටර් එකක් බවට පත් වෙනවා. බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා. යථාර්ථයේ ධර්මයේ යථාභූතයේ හඳුනා ගැනීමට සුදුසුකම් ඇති ධර්මයක් බවට පත් වෙනවා. ඒක දැකීම. ඒකයි එතෙන්දී සඳහන් කළේ. මේ සම්බන්ධ ප්‍රශ්න මොකුත් තියෙනවා නම් අහන්න එහෙම පුළුවන්. අන්මියුට් කරලා අහන්න. හොඳයි, අපි ඊළඟට බොජ්ජංග ධර්මයට යමු. The bhikkhu thoroughly examines the concentrated mind. At that time, the bhikkhu is established in the enlightenment factor equanimity. With development, it gets completed.
ඊළඟට බොජ්ජංග ධර්මයක් හැටියට අවබෝධයේ අංගයක් හැටියට අවබෝධයේ කරා ගමන් කරන අංගයක් හැටියට සඳහන් වෙනවා ආනාපාන සති සූත්‍රයේ බුදුහාඳුරු දේශනා කරනවා thoroughly examines the concentrated mind. එතකොට දැන් මෙතෙන්දී අර concentrate වෙච්ච අර සමාධි සහගත වෙච්ච අර අදාළ අරමුණෙහි අදාළ කාරණෙහි අදාළ ඔබ්ජෙක්ට් එකෙහි මනවින් පිහිටි මනවින් සාවධාන වෙච්ච මනවින් හඳුනාගත්ත මනවින් ස්ථාවර වුණු කරුණ සම්බන්ධයෙන් ඒ අදාළ ප්‍රස්තුත වුණු කාරණය සම්බන්ධයෙන් එයා ඉක්විනිමිටි උපේක්ෂාවකට පත් වෙනවා. with development it gets completed. ඒක දියුණු කරලා සංවිධානය කරලා ශක්තිමත් කරලා සම්පූර්ණත්වයට පත් කර ගන්නවා. ඉක්විනිමිටි. ඉක්විනිමිටි කියලා කියන්නේ උපේක්ෂාව, මධ්‍යස්ථ භාවය, ආදානග්‍රාහී නොවීම. එතකොට ඒ විදිහට ඡන්දේ, ද්වේෂය, බය, මෝහය කියන සතර අගතියට පත් වෙන්නේ නැතුව මධ්‍යස්ථ ස්වરૂපයකින් අදාළ අරමුණ තේරුම් ගැනීම, වටහා ගැනීම, ඒක සමග සුගම වීම, සම්බන්ධ වීම, පරිහරණය කිරීම, භාවිතා කිරීම, යොදා ගැනීම කියන මේ අර්ථය තමයි එන්නේ. එතකොට ඒක ඉක්විනිමිටි මධ්‍යස්ථ භාවයෙන් උපේක්ඛා සහගත භාවයෙන්. මේ උපේක්ඛා කියන වචනය සකස් වෙලා තියෙන්නේ උපඉක්ඛති කියන වචන දෙක එකතු වෙලා. උපඉක්ඛති කියලා කියන්නේ ඉක්ඛති කියන්නේ බලනවා, එයට සම්බන්ධ වෙලා ඇතුළත් වෙලා බැහැලා බලනවා කියන එක. ඒ කියන්නේ යම් කිසිවක් සම්බන්ධයෙන් අපි බලද්දී හඳුනා ගනිද්දී අපි ඒක දෙහි බලන්නේ අපට ඕන හැටියට. මේක ධර්මතාවයක්. මේක ලෝක ධර්මතාවයක්, පුහුදුන් භවයේ ලක්ෂණයක් මේක. අපි ඕනෑම දෙයක් දෙස බලන්නේ අපට ඕන හැටියට, මට ඕන හැටියට. ඒ නිසා මට හොඳයි නම් ඕනෑම දෙයක් හොඳයි, මට නරක නම් ඕනෑම දෙයක් හොඳ නැහැ. ඔය කියන අර්ථයෙන් තමයි බලන්නේ. ඒ නිසානේ මිනිස්සු රණ්ඩු වෙන්නේ, ගැටෙන්නේ, ආරවුල් ඇති වෙන්නේ, ඔක්කොම ඇති වෙන්නේ ඕකෙන්ද. එයා දකින පැත්ත එයා හරි කියලා හිතනවා. එතකොට එසේ හරි කියලා හිතන තාක්කල් එයාට ඒකේ දෝෂයක් වරදක් පේන්නේ නැහැ. සමහර අය ඉන්නවා ලොකුවට වැරදි සහගත දේවලුත් ඒ හරි කියන මතේ ඉන්නේ. ඒත් එයා ඒ මතේ ස්ටැබ්ලිෂ් වෙලා පැහැදිලිව ස්ථාවර කරගෙන ඉන්නවා ඒ මතේ. එතකොට ඒ සම්බන්ධයෙන් ඒකට බැහැලා බැල මධ්‍යස්ථ වශයෙන් බැලුවොත් ඒ මාර ආදානග්‍රාහීව එහෙම නැත්නම් අපි අගතියන්ටපත් වෙන්නේ නැතුව ඒක දෙහි බැලුවොත් එහෙම සතර අගතියටපත් වෙන්නේ නැතුව එතකොට අපිට නිවැරදිව මධ්‍යස්ථ විදිහට ඒක පේන්න පටන් ගන්නවා. එතකොට මේ උපේක්ෂාව කියන එක දෙආකාරයකින් දකිනවා. දැන් සමහර කෙනෙක් උපේක්ෂාව කියන එක මේ ඔහේ වුණාදින් අනේ මට මොකද මට කවන්නේ ඕන දෙයක් වෙච්චාවේ කියන අර්ථයෙන් බලන උපේක්ෂාවකුත් තියෙනවා. ඕන දෙයක් වෙච්චාවේ අපි ඒක අර කල්පනාකරණයේදී කතා කරනවා ඒක වන්නාටවාදී කියලා කියන්නේ. එතකොට ඔහේ ඕන දෙයක් වෙච්චාවේ මට මොකද කියලා ඉන්න ඒ අදහස වන්නාටවාදී කියලා කියන්නේ. ඒකට මට වචනේ ආවේ නැහැ ඉංග්‍රීසි වචනේ මොකද්ද කියලා. කාටද මතක් වුණොත් කියන්න. එතකොට එහෙම කියන ඕන දෙයක් වුණාවේ මට කමන්නේ ඕන දෙයක් වුණාවේ ඔන්න වෙන විදිහකට වුණාවේ ගිය විදිහකට ගියාවේ කියන අර්ථකථනයේ තියෙන්නේ. ඒ විදිහට යම් කිසිවක් බලද්දී අපි ඒකට කියන උපේක්ෂාව එහෙම සාර්ථක නිවැරදි උපේක්ෂාවක් නෙමෙයි. ඒක සාවද්‍ය උපේක්ෂාවක්. ඔහේ වෙන දෙයක් වුණාවේ කියලා ඉන්නවනම් බුදුහාඳුරුවෝ මේ ධර්ම දේශනා කරන්නේ නැහැනේ ඉන්දියාව වගේ පරිසරයක. ඉන්දියාවේ කුලවාදය, ඒ වගේම බ්‍රාහ්මණ ආධිපත්‍ය, දුප්පත් මිනිසුන් තලාපෙලා පීඩාවට පත්වීම, කාන්තාවන් කෙරෙහි ඉතාම පහත් විදිහකට බැලීම, සමාජ අයිතිවාසිකම් අහිමි කරලා තැබීම, ස්ත්‍රීන් කාන්තාවන් සම්බන්ධයෙන්. එතකොට සංස්කෘත භාෂාව පදනම් කරගත්ත බ්‍රාහ්මණයන්ගේ වේද, උපනිෂද් ධර්ම
ආරණ්‍යක ධර්ම වාගේ දේවල් එහෙම අනික් කෙනෙකුට ඉගෙන ගන්න බෑ. ඒ වගේ ඉගෙන ගන්න තහනම් වේද මන්ත්‍රයක්වත් උච්චාරණය කරන්න බෑ තහනම්. ඔහොම තිවිච්ච කාලයකනේ බුදුහාඳුරු පහළ වුණේ. බුදුහාඳුරු පහළ වෙලා මේ සියල්ල ඔක්කොම උඩු යටිකුරු කරලා දාලා සම්පූර්ණයෙන් වෙනස් කරලා මේ බ්‍රාහ්මණ වාදයට වලට කුල වාද වලට පහර ගහලා උස්මිතිකම් මේ දුප්පත් කම් පිළිබඳව වෙන විදිහකට දැකලා වසලයෝ කියන්නේ කොහොමයිද කියන ඒවා දේශනා කළා. මම ඒක විස්තර කරන්න යන්න ඕනේ නැහැ මෙයාට. එතකොට එහෙම මහ විශාල විප්ලවයක් විශාල වෙනස්කමක් කරපු ශාස්ත්‍රූවරයෙක්නේ. අද වගේ සමාජයක නෙමෙයි. අද ඉඳන් අපිට ඒක හිතා ගන්නවත් හැකියාවක් නැහැ. වර්ණවාද, කුලවාද, පන්ති වේද, දුප්පත් පොහොසත්කම් වේද ඔක්කොම තිබිච්ච කාන්තාවන් පිළිබඳව තිබිච්ච දෝෂසහගත බැරි මේ ඔක්කොම තිබිච්ච සමාජයක් බුදුහාඳුරු අතිශය බල සම්පන්න දුෂ්කරතා සහිත බල සම්පන්න පුද්ගලයෙක් විදිහට ඒ ඔක්කොම වෙනස් කරන්න කටයුතු කළේ බුදුහාඳුරුවනේ. එතකොට ඒ බඳු සමාජයක ඉඳන් ඒ පරිසරය අපට අද හිතා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ යම් කිසිවක් පිළිබඳව මධ්‍යස්ථ බලන්න පුළුවන්කම ඕනෑම දෙයක් පිළිබඳව අර මාන රහිතව මිනීම් නැතුව මදහත් සිතකින් යුක්තව ඒවා පරීක්ෂා කරන්න බලන්න පුළුවන්කම වෙනම පුරුදු පුහුණු කළ යුතු දෙයක් ඒක. ඒ නිසා ඒක වන්නාටවාදී ක්‍රමයකට ඔහේ ගියාවේ කමන්නේ ඕන විදිහකට සිද්ධ වුණාවේ කියන අර්ථයෙන් නෙවෙයි. යමක් සිදුවිය යුත්තේ කෙසේද? යමක් සිදුවිය යුතු හොඳම ක්‍රමය මොකක්ද කියලා දැකලා හඳුනාගෙන ඒ විදිහට ඒක මෙහෙයවීම සඳහා ගන්නා උත්සාහයේ සහිත එකක් වීමයි මේ ඉක්විනිමිටි කමේ එන්නේ. ඒතර උපේක්ෂාව කියන එක ඒක දෝෂ සහගත නම් අකුසලයකට මඟ පාදන සුළු නම් ඒ නිසා නැවත නැවත වැරදි අදහස් රාග ද්වේෂ මෝහ නැවත නැවත අලුත්ෙන් පැන නගී අලුත් වෙයි කියලා හිතනවා නම් ඒ උපේක්ෂාවත් වැඩක් නැහැ. ඒ උපේක්ෂාවෙන් ඇති ප්‍රයෝජනයකුත් නැහැ. ඒ නිසා උපේක්ෂාව කියන එක ඒ මධ්‍යස්ථතාවයෙන් දකින්න එක මධ්‍යස්ථතාවයෙන් දකින්න ගිහිල්ලා ගැටලු ප්‍රශ්න දෝෂ හානිකර දේවල් රාග දේශ මෝහ අලුතින් වැඩෙනවා නම් එහෙම ඒ උපේක්ෂාව දෝෂ සහගතයි. ඒක සූත්‍රවල යව කලාප සූත්‍රයේ ඒක පැහැදිලි කරනවා. ඒතර ඒ නිසා ඒ විදිහට මේ යම් කිසිවක් උපේක්ෂා සහගතයි කියලා කියන එකටම හරි කියලා අර්ථයක් එන්නේ නැහැ. උපේක්ෂාවෙත් වැරදි හඳුනා ගැනීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා උපේක්ෂාව කියලා කියන්නේ යම් කිසිවක් මධ්‍යස්ථ සිතින් ගැනීම නිසා එහි නිවැරදි භාවයක්, එහි දෝෂ රහිත භාවයක් ඇති වෙනවා නම් රාග දේශ මෝහ නැවත නැවත මතුවෙන්නේ නැත්නම් ඒ බඳු උපේක්ෂාවක් පිළිබඳවයි මේ කතා කරන්නේ. ඒතර ඒ නිසා යමක යථා ස්වરૂපයේ නිවැරදි ස්වરૂපයේ හඳුනාගෙන ඒකට බැහැලා බලලා ඒක දැන් අපි උදාහරණයක් ගමු. ඒක මට වුණා නම් කොයි විදිහටද මම මේක දකින්නේ? අපි වෙන කෙනෙකුට ඇති වෙන කරදරයක් හෝ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපි දකින්නේ වෙන විදිහකට. ඒක මට වුණා නම් කොයි විදිහටද මම දකින්නේ කියන විදිහේ මට වුණා නම් මම දකින විදිහත් හරිම කියලා කියනව නෙමෙයි. ඒතර ඒ විදිහට මේ සිද්ධියට බැහැලා ඒක පිළිබඳව නෝම්ස් ප්‍රතිමාන නැතිව යම් කිසි කෙනෙකුට බලන්න පුළුවන් නම් එසේ බලද්දී එහි තියෙන විනිවිද භාවය, එහි තියෙන පැහැදිලි භාවය, ඒ නිර්වුල් භාවය තුලට බැහැලා ඒක බලන්න පුළුවන් කමකට කියනවා උපේක්ෂාව කියලා. ඒතර ඒ නිසා යම් කිසි කෙනෙක් යමක් පිළිබඳව මට වාසිදායක විදිහට නැත්නම් මගේ ක්‍රමයට මං හිතන ක්‍රමයට මම පිළිගන්න ක්‍රමයට අදාළව හරි නිසා කියන ඒ ක්‍රම වලට ඒක හිතන්නේ නැතුව අර කාලාම සූත්‍රයේ දැක්වුවා වගේ ඒ පිළිබඳව අර විවිධ වූ හේතු සාධක පාදක කරගන්නේ නැතුව මධ්‍යස්ථ විදිහට ධර්මයේ විස්තර කරලා තියෙන්නේ ධර්ම විනයට අනුව බලන්නේ කියලා. ධර්ම විනය කියලා කියනකොට ඒකේ අර්ථවත් වෙන්නේ
න්‍යාය හා ප්‍රායෝගිකත්වය කියලා. දැන් ධර්මය කියන්නේ න්‍යාය කියන එක. විනය කියන්නේ ප්‍රායෝගිකත්වය කියන එක. ඒතර ධර්ම විනය කියලා අපි කතා කරන්නේ දැන් ත්‍රිපිටකයේ තියෙන ධර්ම විනයක් තියෙනවා තමයි. ඒකත් ඒකට අදාළයි තමයි. නමුත් ඒකේ අර්ථය න්‍යාය හා ප්‍රායෝගිකත්වය. දැන් අපි කියනවානේ න්‍යායාත්මක වෙන්න පුළුවන් යමක් නමුත් ප්‍රායෝගික නැත්නම් ඒකෙන් ඇති වැඩක් නැහැනේ. දැන් සමහර දේශපාලන දර්ශන හෝ යම් යම් දේවල් තියෙනවා න්‍යායාත්මකව හරි වගේ තමයි. ප්‍රායෝගිකව ඒක මේ ලෝකේ පවත්වන්න බැරි ඒවා තියෙනවා. යම් යම් දර්ශනක් තියෙනවා ඒ විදිහට. ඉතින් ඒ නිසා න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව කියන මේ දෙආකාරයෙන්ම යමක් පිළිබඳව යම් සාධාරණ හඳුනා ගැනීමක් ඇති කරගන්න පුළුවන් නම් ඒක මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට ඇප්ලයි කරන්න පුළුවන් නම් ආදේශ කරන්න පුළුවන් නම් යොදන්න පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕන දේ. ඒකට ඒ නිසා යමක් පිළිබඳව බලද්දී මේ න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන්ද කියන කාරණු සලකා බලමින් යමක් කරනකොට හඳුනා ගන්නකොට තමයි මේ පිළිබඳව උපේක්ෂා සහගතව බලන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. දැන් කොහොමදත් ධර්මයේ තියෙන මිනිස් මනසක් පුරුදු පුහුණු කළ යුතු අවසාන ගැඹුරුම තත්වයේ හැටියට සැලකෙන්නේ මේ උපේක්ෂාව තමයි. ඒ මොකද බොහෝ ධර්ම කරුණු වල අවසානට තියෙන උපේක්ෂාව ගැන කතා කරලා. එතකොට අපි කියමුකෝ යම් ධර්ම කාරණයක් අපි ගත්තොත් එහෙම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඒතර මෛත්‍රිය කරුණා මෘදු බව උපේක්ෂාව. ඒතර උපේක්ෂාවෙන් ඉවර වෙනවා. එතකොට මේ වොජ්ජංග ධර්ම වල අවසන් වෙන්නේ උපේක්ඛාවෙන්. ඒතර ඔහොම බොහෝ තැන්වල ඒ උපේක්ෂාව කියන එක අවසානට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒ උපේක්ෂාව තමයි ඉලක්කය. බෞද්ධයාගේ ඉලක්කය උපේක්ෂාව. එතකොට ඥාන අතරින් ගියාම සංකාර උපේක්ඛා ඥානෙ. ඒතර ඥාන උපදවා ගැනීමේදී අවසානට ඇතිවන ඥානෙ තමයි සංකාර උපේක්ඛා ඥානෙ. සංස්කාරයන් පිළිබඳව උපේක්ෂාව ඇති කරගත හැකි ඥානෙ තමයි එන්ඩ් එක කෙලවර බවට පත් වෙන්නේ. ඒ නිසා හැම විටම බෞද්ධයාගේ චින්තන ධාරාවේ අවසාන කෙලවර යා යුතු තැන හැටියට සැලකෙන්නේ උපේක්ෂාව කියන එක. එතකොට ඒ උපේක්ෂාව කියන එකේදී නැවත විතර්ක ඇති නොකරන, නැවත ප්‍රපංච ඇති නොකරන, නැවත දෝෂ සහගත තත්වයන් ඇති නොවන, නැවත අකුසල ධර්මයන් බලවත් නොවන, නැවත රාග දේශ මොහයන්ට ඉඩ නොසැලසෙන මට්ටමක් තමයි අපි උපේක්ඛාව කියලා හඳුන්වලා තියෙන, ඉක්විනිමිටි කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ නිසා ධර්මයට අනුව ධර්මයේ අවසාන කෙලවර අපේ සලකා ගැනීම වල, විදර්ශනා වල, පරීක්ෂා කිරීම වල අවසාන කෙලවර හැටියට දක්වන්නේ උපේක්ෂාව කියන එක. ඒතර උපේක්ෂාන් සහගත නම් නැවත ආයි ප්‍රශ්න මතුවෙන්නේ නැහැ, අවුල් ඇති වෙන්නේ නැහැ, ගැටලු මතුවෙන්නේ නැහැ, රණ්ඩු සරුවල් කලහ විවාද මුකුත් ඇති වෙන්නේ නැහැ. මොකද ඒකට බැහැලා මධ්‍යස්ථ විදියට බැහැලා පරීක්ෂා කරලා බලලා තියෙන්නේ. ආයි නැවත ඒකෙන් විතර්ක ඇති වෙලා නැවත ප්‍රපංච ගොඩනැගීම් බවට පත් වෙන්නේ නැති තත්වයකට පත් වෙන්න පුළුවන්කම ලබනවා. ඒ නිසා උපේක්ෂාව කියන එක දියුණු මනෝධර්මයක් හැටියට මනස සංවර්ධනය කිරීමේ මාර්ගයේ ඉහළ තැනක් හැටියටයි ඉක්විනිමිටි කියන එක දැක්වෙන්නේ, සඳහන් වෙන්නේ. ඒතර බොජ්ජංග ධර්මයක් හැටියට මේ සමාධියෙන් පස්සේ ඇතිවන තත්ත්වය, සමාධිය මත පදනම් වෙලා තමයි උපේක්ෂාව එන්නේ. මොකද උපේක්ෂාවට කලින් ඒ ආපු කාරණය පිළිබඳව සිත සමාධි වුණානේ, පැහැදිලි තත්වයකට ආවනේ, හඳුනා ගැනීමකට ආවනේ. ඒ හඳුනා ගැනීමකට ආපු තත්වයේ මත ඉඳන් තමයි ඉක්විනිමිටි එක එන්නේ. එතකොට ඒ නිසා සිත සමාධි වෙන්න ඕන ඉස්සර වෙලා. සමාධි වෙන්න ඕන කියලා කියතේනවා අරමුණෙහි සමාධි වෙන්න ඕන. අදාළ කාරණේ, ප්‍රස්තුත කාරණේහි තමන් ඇති කරගන්නවා යම්කිසි අදහසක්, හඳුනා ගැනීමක්, ස්ථාවරයක් ඇති කරගන්නවා. ඒ ස්ථාවරයේ මත ඉඳගෙන තමයි ඒක ඉක්විනිමිටි එක තියනවාද කියලා බලන්න. එතකොට ඒක ඉක්විනිමිටි එක තියෙනවා නම්
දැන් පුද්ගලයා නැවත ගැටලුවක් ප්‍රශ්නයක් අවුලක් ඇති කරගන්නේ නැහැ. ව්‍යාකූලතාවයකට වෙහෙසකටපත් වෙන්නේ නැහැ. ස්ට්‍රෙස් එකක්, ડિස්ට්‍රෙස් එකක්, ඇන්සයිටි එකක් මුකුත් එන්න හේතුවක් නැහැ. මොකද එයා ඒ සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙලා මධ්‍යස්ථ භාවයකටපත් වෙලා තියෙන නිසා. හොඳයි. මුකුත් හිතට ගැටලුවක් ආව නම් එහෙම අහන්න. අන්මියුට් කරලා. ඔව්. සමහරවිට එතකොට එදිනෙදා ජීවිතයට එහෙම සමහරක් වෙලාවට එහෙම උපේක්ෂා සහගත විදිහට ඇඩ්‍රස් කරන්න පුළුවන් වෙනවා. සමහරක් වෙලාවට ඒ කරුණටම ඒ කියන්නේ එකම දෙයක ඒ සමහරක් වෙලාවට උපේක්ෂාව නැති වෙන්නේ ඇයි? තමන්ගේ හඳුනා ගැනීමේ ඇතිවන අඩුපාඩුකමක් මතයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේකනේ දැන් අපි ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් අපි ඒකට දෙන අගැයුම වැලියු එක වැලිඩිටි එක ඒකට අනුව තමයි අපි ඒවා පිළිබඳව කැළඹෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට අපි යම් පුද්ගලයෙක් පිළිබඳව වස්තුවක් සිද්ධියක් දෙයක් සම්බන්ධයෙන් දැඩි ඇල්මක් බැඳීමක් තියෙනකොට ඒක මට ඕන විදිහට වෙන්න ඕන කියලා හිතුවාම යම් කෙනෙක් මට ඕන හැටියට වැඩ කරන්න ඕන කියලා හිතුවාම වැඩ කටයුතු සිද්ධ වෙන්න ඕන මං කියන විදිහටයි මට ඕන විදිහටයි කියලා හිතුවොත් ඒකට පරිබාහිර ඒකට විරුද්ධව එරෙහිව යන ඕනෑම ඒකදි ගැටීමක් ඇති වෙනවා. එතකොට Tamanට මධ්‍යස්ථව ඉක්විනිමිටි එක පාවිච්චි කරන්න උපේක්ෂා භාවිතා කරන්න බැරි වෙනවා. නමුත් ඒක පිළිබඳව මම එච්චර ඇල්මක් බැඳීමක් නැතුව ඒක අනික් එක්කෙනාට කැමති විදිහටත් උනාට කමක් නැහැ. මට ඕන විදිහටම උනේ නැහැ කියලා මට ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා නම් අපිට ඒ පිළිබඳව මධ්‍යස්ථ සිතක් දරන්න පුළුවන්කමක් තියෙනවා. ඒතකොට ඒ පිළිබඳව තමන් අවුලකට ගැටලුවකට රණ්ඩු සරුවලක් කලහ විවාදයක් ඇති වෙන්න ගැටුම් ඇති වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒතකොට එකම කාරණේ සම්බන්ධයෙන්ුත් අපි එක වෙලාවක එක විදිහකට දකින්න පුළුවන්. තව වෙලාවක තව විදිහකට දකින්න පුළුවන්. ඒක ඒ සිටුේෂනල්. ඒ වගේම එයා ඒ අයගේ පර්සනැලිටි එකට අනුව ඒ අවස්ථාවට අනුව සිද්ධියේ ස්වභාවයට අනුව විවිධ හේතු නිසා අපි එකම කාරණයක් පිළිබඳව දෙවිදිහකට දකින්න පුළුවන් අවස්ථා දෙකකදී. ඒක අර විවිධ සාධක බලපෑම නිසා සිද්ධ වෙන දෙයක් ඒක. එතකොට ඒ විදිහට ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපේ ගෙදර දොරේ සිද්ධියක් අපි උයන පියන දෙයක් වෙන්න පුළුවන්. අපිට ඒ අවස්ථාවට අදාළ වෙන සිද්ධියට අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ගෙදරදී අපි උයන පියන ව්‍යංජනයක් ගැන පවා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේද? අනිත් එක්කෙනා කන්න කැමති නැහැ, මං කන්න කැමති, ගෙදර තුන් දෙනෙක් කන්න කැමති, එක්කෙනෙක් කන්න කැමති නැහැ. ඉතින් ඔහොම ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් අපි ඕනෑම දෙයක් සම්බන්ධයෙන් වෙනත් තීරණයක් සම්බන්ධයෙන් වෙනත් යම් කිසි අලුත් දෙයක් කරන්න පටන් ගන්න වෙලාවක එහෙම නැත්නම් තියෙන දෙයක් වෙනස් කරන්න හදන වෙලාවක ඕනෑම වෙලාවක මේ විදිහේ අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. මොකද හැම එක්කෙනාම එක සමානව මේ අදහසට තීරණයට එන්නේ නැහැනේ. ඒ නිසා අවස්ථාවෙන් අවස්ථාවට පුද්ගලයාගෙන් පුද්ගලයාට මේවා දේවල් වෙනස් වෙන්න පුළුවන්. එතකොට එතන දැන් සමාධියෙන් ඉන්න සිතකට ඒක වැඩියෙන් පේන්න පුළුවන් නේද? ඒකයි සමාධිය අඩු වුණාම ඒක එහෙම එතකොට අඩුවෙන් පේනක නැත්නම් ඊට වඩා එතන අන්ඩර්ලයින් ඒ කියන්නේ දැන් මෙතන ඇලීම් ගැටීම් අඩු වෙලා උපාදාන වෙන එක අඩු වෙලා අර ඒ වගේ එහෙම සිතකට ඒක පහසුවෙන් එන්න පුළුවන් හින්දාද නැත්නම් මට එහෙම හිතනවා අර සමහරක් වෙලාවට දැන් අපි කියමු එකම මේ මොකක් හරි උදාහරණයක් හැටියට එකම දෙයට සමහර දවස්වලට එතන උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. සමහරක් දවස්වලට අර ඒක නැහැ. ඉතින් එතකොට හිතන දැන් ඇයි එතන වෙනසක් වුනේ මම එකම දෙයට ඒ කියන්නේ අපි කියමු මේ බොහොම සරල විදිහට නිකන් කෝපයක් මේසෙ උඩ තියෙනකොට සමහර එච්චර එහෙම සරල දෙයක් නෙමෙයි වුණාට මොකක් හරි අපි කියමු මේ කාගේ හරි මොකක් හරි තීරණයක් හරි ඇක්ෂන් එකක් හරි
සමහර දවසට ඒක බලන්නේ උපේක්ඛා සහගත සිතකින්. ඒනොට සමහර දවසට ඒක එහෙම වෙනස් වෙන්නේ ඇයි කියන එක. නෑ ඒක තමයි මම දැන් පැහැදිලි කළේ. දැන් අපි කියමුකෝ එකක්වත් සරල එහෙම නෑ. දැන් ඔයා කියවනේ කෝපයක් මේසුට තිබීම සම්බන්ධ ප්‍රශ්නේ. ඒක කොහෙත්ම සරල දෙයක් නෙමෙයි. ඒ ඕකමයි වෙන වැඩි ප්‍රබල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වෙන්නෙත් ඕකමයි. එකම දේ. එකක් නිසා එක සිද්ධියක්වත් පුංචි හෝ සරල නෑ. ඔක්කොම අපේ මනසේනේ අදාළ වෙන්නේ. දැන් අපි මෙහෙම වනමුකෝ. දැන් කෝප්පේ තේබීලා ඉවර වෙලා හොදලා පිය දාලා කබඩ් එකේ තියලා තිබීම තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් තේබීලා ඉවරලා කෝප්පේ මේස උඩම තියනවා. ඔයා ගමනක් ගිහිල්ලා වෙහෙසිලා මහන්සි වෙලා ආපු වෙලාවක මේක දැක්කොත් ඔයාට ඇතිවෙන ආවේගශීලී බවයි නොමනාපයයි. ඔයා ගෙදර අනිකුත් වැඩ කටයුතු කරමින් ඉන්න අවස්ථාවේම තේබීපු කෝපෙත් මේස උඩ තිබුණා. ඒකත් අතර ගත්ත හේතුව පියදාලා තිබ්බා. මේ අවස්ථා දෙකේදී වෙනස් මේකට. එකම සිද්ධිය කෝප්පය තේබීපු කෝප්පයක් මේස උඩ තියෙන එක තමයි සිද්ධිය. නමුත් මේ සිද්ධියේදී ඔයා අනික් වැඩ කටයුතු වලදී යෙදෙමින් ඉන්න වෙලාවේ ක්‍රියාශීලී ඇක්ටිව්ලි අනිකුත් වැඩ පිරිසුදු කිරීම කටයුතු කරන වෙලාවේදී ඒ තේ කෝප්පේ මේස උඩ තිබුණා දැක්කා අතර ගත්තා හේදුවා පිය දැම්මා කබඩේ තිබ්බා. නමුත් ඔක්කොම ක්ලීන් කරලා මේ සුද්ධ කරලා ඔක්කොම කරලා ඉවර වෙලා ගමනක් ගිහිල්ලා ඒ ගමනේදී ගොඩාක් වෙහෙසිලා මහන්සි වෙලා ගියපු වැඩත් හරියටම හරි ගියේ නෑ. ඒ වයිත් මොකක් කරදරයක් එක සිද්ධ වුණා. ඒ සිද්ධ වෙලා ගෙදර එනකොට මේස උඩ මේ තේබු කෝප්පෙකුත් තියලා තිබුණාට ආවේගශීලී වෙන්න පුළුවන්. කෙනෙක් ඒක අල්ලලා පොලේ ගහන්නත් පුළුවන්. එතකොට මේ එකම දේ තමයි වෙන්නේ. එතකොට කෝප්පේ වැරද්දක් නෙමෙයි මේ. කෝප්පේ වැරද්දක් නෙමෙයි. ඒ බීපු එක්කෙනා එතන තැබුවා කියන එකත් මහා ලොකු වැරද්දක් ගැටලුවක් නෙමෙයි. නමුත් අපි ඉන්න සිටුේෂන් එකට අනුව අපි ඒ වෙලාවේ අපේ ටෙම්පරමන්ට් එක අපේ මූඩ් එක ඒ ඔය ඔක්කොම බලපාලා ඒ වෙලාවේදී ඒ සම්බන්ධයෙන් ඇතිවෙන සිතුවිල්ල අපිට මධ්‍යස්ථ විදියට දකින්න බැරි වුණා. එතකොට අපිට ඒක පුංචියම නෑ. ඔය ඕනෑම දෙයක් ඔය ඉතාමත්ම සරල දේවල් නිසා අපි කොයිතරම් ගැටෙනවද රණ්ඩු වෙනවද නොමනාපකම් ඇති වෙනවද අපි අපේ තියෙන සතුට සමාදානයේ සනසිල්ල අපි නැති කරගන්නවද ඒ ඕන තරම් දේවල් අපේ ගෙවල් දොරවල් වල අපේ ලෝකේ ඕන තරම් වෙනවා ඒක. ඒවා පිළිබඳව අපිට මධ්‍යස්ථ හැකින් දකින්න බැරි වීම නිසා. එතකොට මේක වෙනදත් ඔය සිද්ධියම වෙන්න පුළුවන්. නමුත් එක අවස්ථාවකදී ඒක දෙහික් බලන්න එක විදියකට තවත් අවස්ථාවකදී තවත් විදියකට. ඔය විදිහටම අපේ ගෙදර කුඩු සෙට්යක් තියෙන ආකාරය, එහෙම නැත්නම් ඒක උපකරණ තියෙන ආකාරය, එහෙම නැත්නම් ගමන් බිමන් පිළිබඳව ඇති කරගන්න තීරණ කර ගැනීම ඕනම එකදී අපි ඒව දෙස බලන ආකාරය එක අවස්ථාවෙන් අවස්ථාවට පුද්ගලයාගෙන් පුද්ගලයාට පසුබිම් මානසික තත්වයට අනුව ඒ පුද්ගලයන් ඇති කරගත්ත පහුගිය දවස්වල ඇති කරගත්ත ගැටුම් රටාවට අනුව ඒ හේතු නිසා අපිට ඒක මධ්‍යස්ථ විදිහට උපේක්ෂා සහගත විදිහට බලන්න බැරි වෙන්න පුළුවන්. සමහරවිට එතකොට කවුරු හරි අපිට මොකක් හරි වැරද්දක් කරපුවාම අපි ඒකක කොහොමද ඒක දැන් ඒක වැරද්ද ඒක අපිට බලපානවා. ඒක කොහොමද අපි උපේක්ෂා සිතෙන් බලන්නේ නිතරම? අපි බලන්න පුළුවන් විවිධාකාර ක්‍රම තියෙනවා. ප්‍රධාන බලන්න පුළුවන් අපිට එක විදිහක් තමයි ඒ විදිහ අතරින් එකක් තමයි සරලව ගත්තොත් එහෙම අපි කැමති හැම කෙනෙක්ම සතුටින් නිදහස්ව නිස්කලංකව සැනසීමෙන් ඉන්න. ඒ පුද්ගලයා මට කියපු දෙයක් හෝ කරපු දෙයක් හෝ මට රිදවන්න හිතාමතා කරපු දෙයක් වෙන්න පුළුවන් බැරි වෙලා කරපු දෙයක් වෙන්න පුළුවන් මොකක් වුණත් ඒ සම්බන්ධයෙන් මම කැළඹිලා වෙහෙසටපත් වෙලා අමනාපයක් තරහක් ඇති කරගෙන වැඩ කරන්න ගියොත් මට හරි කරදරයක් වෙන්නේ මගේ සන්තෝෂයට බාධාවක් වෙන්නේ. ඒ නිසා මම ඒක මධ්‍යස්ථ සිතින් ඉවත් කරනවා. එහෙම නැත්නම් වැරදි කරපු එක්කෙනාට මම සමාව දෙනවා කියලා තීරණය කළා. එයාට සමාව දී මං දුක් කරදර විඳලා හිතේ අසන්තෝෂයෙන් ඉන්නවට වැඩිය මං එයාගේ වැරද්දට සමාව දීලා මම හිත නිදහස් කරගන්න එක පහසුයි කියලා අපි මෙෂර් කරලා ඒ විදිහට අපි තීරණය කරගත්තොත් අපිට ලොකු පහසුවක් ඇති වෙනවා. ඒතර අපි ඒක දෙහි මධ්‍යස්ථ උපේක්ෂා සහගතව බලනවා. ගැටුම රණ්ඩුව දිගින් දිගට යන්නේ නැහැ. නොමනාපකම් ඇති වෙලා දිගින් දිගට වෛර සහගත බවක් සිතුවිලි එන්නේ නැහැ.
අපි මධ්‍යස්ථ විදියට අර සිද්ධිය දෙස බැලුවා. අමාරු දෙයක් තමයි අපි සමාව දෙන එක. නමුත් සමාව දීම තමයි හොඳම උත්තරය ගැටලුව සම්බන්ධයෙන්. එහෙම අපිට හිතාමතා හෝ කරදර කරන්න හෝ යම් විදිහකට වැරද්දක් කරපු කෙනෙකුට අපිට සමාව දෙන්න පුළුවන් නම් මගේ හිත එතනින් නිදහස් වෙනවා, සෑහළු වෙනවා. මං ඒක දෙස උපයික්ඛති අර සිද්ධියට බලලා එයාගේ දුර්වලකම, එයාගේ තියෙන අසාර්ථකභාවය, එයාව තේරුම් ගන්න නැතිකම, අනවශ්‍ය ගැවුල් ඇති කර ගන්න එයාගේ තියෙන ඕනකම, ඒ මොකක් හරි මේ දේවල් අපිට හිතන්න කල්පනා කරන්න පුළුවන්. ඒ ඔස්සේ අපි ඒක හිතලා අපි ඒකට එයාට සමාව දෙනවා, මධ්‍යස්ථ විදියට සිද්ධිය දෙස බලනවා, අවුලක් ගැටුවක් ඇති වෙන්නේ නැහැ, සන්තෝෂයෙන් කාලා වේලා නිදා ගන්නවා. හොඳයි. දැන් අපි එතකොට මේ හාමුදුරනේ ඔව් කියන්න. අතව හාමුදුරනේ හුඟක් කළා අපි එහෙම මේ සමාව දෙන්න කැමති වෙන්නේ නැත්තේ හුඟක් අය මේ හිතනවා ඒක අපිට මදිකමක් කියලා එම් සමාව දෙන එක. ඔව් ඔව් ඔව්. මානෙනේ නේද? ඔය මානෙ කියන එක ඉතින් මාර්ගඵල වලින් හුඟක් ඉහළට යනකම් තියෙන එකක් නේ. එතකොට අපිට මදි පුංචි කමක් කියලා හිතනවා. අපේ පාස්වර්ඩ් මේ දෙනවා කියලා හිතාගත්තොත් ඊට වඩා ලේසි. මේක අපේම ගන්නා දෙයක්. ඔව්. ඔව්. මට තමන්ටමනේ පාඩු වෙන්නේ කියලා හඳුනාගත්තාම නේද? ඔව් දැන් ඕනම දෙයක් නේ තණ්හා මාන දිට්ඨි වලින් යන්නේ හුඟක් අවුල් ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට හිතන්න පුළුවන් නම් ඒ හරි කියපු එක. ඉතින් අපිට අපේ ලොකුකම අපිට මදි පුංචි කමක් වෙයිද? අපේ ආඩම්බරකමට ලොකුකමට මගේ මමත්වයට මං වාගේ කෙනෙකුට මෙහෙම කිව්වා මටත් මෙහෙම කිව්වනේ කියලා ඔහොම ඉතින් අපි ඔක මානයට දාගෙන අපේ ලොකුකම මතු කරගෙන ඉතින් වැඩ කරන්න යෑමෙන් අවුල් ඇති වෙනවා. අපේ ඊගෝ එක වැඩි වෙන තරමට ඒක අමාරුයි. අන්න හරි. ඊගෝ එක බලවත් වෙලා වැඩි. හොඳයි. දැන් එතකොට අපි මේ කතා කරගෙන ගියේ මොන හරි ඕන වෙලාවක තියෙනවා නම් කතා මියුට් කරලා අහන්න කතා කරන්න. මේ දැන් මේ බොජ්ජංග ධර්ම හැටියට enlightenment factors හැටියට මේ කරුණු 7 මේවා ඇත්තටම මේවා හරියම ප්‍රායෝගික දේවල්. මේවා මේ පාලි වචන වලින් සූත්‍ර දේශනාවල සඳහන් වෙන මහඟු වටිනා ධර්ම කරුණු. මේ ධර්ම කරුණු අපේ මේ එදිනෙදා ජීවිතයේ අදාළ තැන් ස්පර්ශ කරන දේවල්. ඒවා අපි පරිබාහිර දේවල් එහෙම නෙමෙයි. මාත්මය වගේ මේ කෝපයක් සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ගෙදර දොරේ උයන පියන දේවල් වෙන්න පුළුවන්. ඇඳුමක් පැළඳුමක් වෙන්න පුළුවන්. ගමනක් යන්නේ කොයි වෙලාවෙද කියන එක තීරණය කිරීමක් වෙන්න පුළුවන්. ඔය එකක්වත් ලොකු පොඩි කියලා අපිට බෙදන්න බෑ. මොකද ඕනෑම පුංචි ප්‍රශ්නයකින් අපි සමහරට ලොකු අවුල් හදාගන්නවා. ලොකු ප්‍රශ්න සම්බන්ධයෙන් එච්චර ගණන් ගන්න නැතුව ඉන්නවා. පුංචි ප්‍රශ්න සම්බන්ධයෙන් අවුල් හදා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මේවට ඔක්කොටම තේරුම ඒ වස්තුවේ සිද්ධියේ පුද්ගලයාගේ ලොකු පොඩිකම් නෙමෙයි. ඒ වෙලාවේ මගේ මානසිකත්වයේ තියෙන తත්වය, මගේ ටෙම්පරමන්ට් එක කොයි විදිහේ මූඩ් එකකින්ද මම ඒවට මුහුණ දෙන්නේ. මගේ නීවරණ ධර්ම වල බලවත්කම, රාග, ද්වේෂ, මෝහ, තණ්හා, මාන, දිට්ඨි ওই දේවල් වල තියෙන බරපතලකම කියන මේ සාධක අනුව තමයි ඒවා තීරණය වෙන්නේ. ඒ නිසා මං දකින්නේ කිසිම සිද්ධියක් පොඩි නෑ. කිසිම තාම පුංචි දෙයක් පවා ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ හැම දෙයකම තියෙනවා ගැඹුරක්. ඒ හැම දෙයක්ම මානසිකයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයනේ. මේක ධම්මපදයේ මූලිකම පළවෙනි ගාථාවේ තියෙන දේවල්. හැම එකකටම මානසික මූලයක් තියෙනවා. මනස පදනම් කර ගැනීමක් තියෙනවා. මනස ශ්‍රේෂ්ඨ වෙලා තියෙනවා. මනස පදනම බවට පත් වෙලා තියෙනවා. එතකොට මනෝමයයි. මනෝ නිර්මිතයන්. මනසින්ම මවාගත්ත ඒවා, මනසින්ම හදාගත්ත දේවල්. ඉතින් මනස ඉතින් මගේනේ. අනික එක්කෙනාටත් මනසක් තියෙනවනේ. හැප්පෙන්නේ මේ මනස් දෙකනේ. පුද්ගලයෝ දෙන්න නෙමෙයි. මේ මනස් දෙකේ තියෙන
හඳුනා ගැනීම, අයිතිවාසිකම්, වටිනාකම්, මාන, තෘෂ්ණා, මාන, දිට්ඨි, ඒ වගේම මෝහය, මේවා තමයි මූලික වෙලා ගැටෙන්නේ. ඒ ගැටුම් වලින් අපි ඒවා හරියට හඳුනා නොගත්තාම, හරි විදිහට ඇනලයිස් කළේ නැත්නම්, ඒවා විනිවිද දැක්කේ නැත්නම්, ඒවා දිගු කාලීන ප්‍රශ්න බවට පත් කරගෙන ඒවා අපි ස්ටෝ කරගෙන, ගබඩා කරගෙන තියාගෙන ඒවයින් හදාගන්න අවුල දිගින් දිගට යන මිනිස්සුන් පිරිසක් බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ අපි ඒක හඳුනා නොගත්තොත්. ඒ නිසාම තමයි බුදු පියාණන් වහන්සේ මේ සති සම්පජඤ්ඤය කියන එක මේ තරම් අගය කළේ. මේක දකින නුවණක්, දකින සිහියක් අපි සියලු දෙනාම නිතරම පවත්වා ගන්න ඕන කියන එක. ඒක නැති වුණොත්, absent minded වුණොත් එහෙම අර කොහොම ගිහිල්ලා අපිව වෙලාගෙන, අපිව වහගෙන, අපිව අවුල් කරලා, අපිව රණ්ඩු කරලා, අපි ගැටිලා නොමනාපකම් ඇති කරගෙන ඔක්කොම තියෙන දේවල් වල වටිනාකම් නැති වෙනවා. ඉතින් අපිට මිල මුදල්වත්කම, දේපල, යාන වාහන, ගෙවල් දොරවල් ඔක්කොම ලස්සනට තියාගන්න පුළුවන්. හිතන රැක්කුණොත් එහෙම ප්‍රශ්නයක් නේ. ඉතින් ඒ නිසා අපිට ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බුදුහාමුදුරු පෙන්නලා දීපු කාරණේ පිළිබඳව අපි හැම කෙනෙක්ම අවදියෙන් කල්පනාවෙන් ඉන්න ඕනේ. ගිලිහිලා ගියොත් එහෙම ඒකෙන් සිදුවෙන පාඩුව, හානිය, දෝෂය හරි බරපතලයි. ඒක කාටවත් වෙන කාටවත් හදන්න එන්නත් බෑ. අපි සමහර හදන්න ඉඩ දෙන්නෙත් නැහැ. එහෙම හදන්න එනවා එකටත් අපි කැමතිත් නැහැ. අපි තනියෙන් හදාගන්නෙත් නැහැ. ඔහොම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපිත් එක ගැටෙන එක්කෙනා එක හදන්න යන්නෙත් නැහැ. එයා හදන්න තව තවත් අවුල් වෙනවා. ඔහොම නෙවෙන්නේ. ඉතින් ඒ නිසා මේ ක්‍රමවේදය බුදුහාමුදුරුවෝ අපිට කියා දීපු, දේශනා කරපු, ඊටාම කාරුණික ශාස්ත්‍රවරයෙක් හැටියට පැහැදිලි කරලා දීපු මේ කාරණේ අපි ඊටාමත්ම මනවින් හිතට ගන්න ඕනේ, හඳුනා ගන්න ඕනේ. ඒවා මේ සූත්‍රවල තියෙන, පොත්වල තියෙන කරුණු හැටියට නෙමෙයි. ඒ කරුණු අපිට අදාළ බව මතක් කරගන්න ඕනේ. මම නිතරම කියන දෙයක් තමයි මේ ඔක්කොම හරිම ප්‍රායෝගිකයි. මට, Tamanට අදාළ දේවල්, මාත් එක්ක ඉන්න අයට අදාළ දේවල්. එතනින් පරිබාහිර වෙන ලෝකික දේවල් නෙමෙයි මේවා. ඒවා අපි නිවැරදි කරගත්තොත් තමයි අපිට ගමන යන්න පුළුවන් වෙන්නේ. ධර්ම නිවීම කරා යන මාර්ගයේ මේ ආසන්න නිවීම ඇති කර ගැනීම, මේ ක්‍රමවේදය තමයි බුදුහාමුදුරුවෝ කියා දීලා තියෙන, දේශනා කරලා තියෙන්නේ. ඉතාමත්ම පැහැදිලිව. හොඳයි, අපි ඉදිරියට යමු. ඒ සූත්‍රයේම තව ටිකක් තියෙනවා. Bhikkhus. At the time the bhikkhu abides reflecting feelings in feelings. ඒ විදිහට ඉතුරු ටිකක්. The mental status in the mind, thoughts in the teaching, mindful and aware to dispel covetousness and displeasure for the world. His mindfulness is established without forgetfulness. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ විදිහට යම් භික්ෂුවක් abide reflecting feeling in feelings. එතකොට වේදනානුපස්සී විහෙරති. එතකොට වේදනාවේ කාරණයක් හැටියට, වේදනාවක් හැටියට. එතකොට ඕනම දෙයක් සම්බන්ධයෙන් අර කායේසු කායानुපස්සී විහෙරති කිව්වාගේ වේදනානුපස්සී විහෙරති. එතකොට චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඔය විදිහට ඔය ෆවුන්ඩේෂන් හතරම සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් thoughts in the teaching, mindful and aware. එතකොට සති සම්ප්‍රජඤ්ඤයෙන් යුක්තව to dispel covetousness and displeasure. අවිජ්ජා දෝමනස්සය ලෝකෙට අදාළව අපි අවිජ්ජා දෝමනස්ස දෙක හික්මවා ගන්න කටයුතු කරනවා නම් his mindfulness is established without forgetfulness. එයාගේ සති සම්පජාන්නේ, සතිය මනවින් පිහිටනවා without forgetfulness. ඒක අසම්ප්‍රජානකාරී බවෙන් මිදිලා සිහි කල්පනාවෙන් යුක්තව ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. At a time the bhikkhu's mindfulness is established, the
enlightenment factor mindfulness is established to the bhikkhu. At that time, the bhikkhu develops the enlightenment factor mindfulness. එතකොට යම්කිසි කෙනෙක් යම්කිසි භික්ෂුවක් මේ සතිය කියන එක මනවින් පිහිටුවා ගන්නවා නම් එතකොට බොජ්ජංග ධර්මයක් හැටියට සතිය කියන එක මනවින් පිහිටුවා ගත්තාම ඒ භික්ෂුව මේ සතිය කියන බොජ්ජංග ධර්මයේ මනවින් දියුණුවට පත් කර ගන්නවා මනවින් පිහිටුවා ගන්නවා and completes it එක සම්පූර්ණ කර ගන්නවා මස්තක ප්‍රාප්ත කර ගන්නවා. He abides with those thoughts mindfully examining them. එතකොට ඒ තනත්තා ඒ තමන්ගේ සිතුවිල්ල සිහියෙන් යුක්තව පරීක්ෂාවට ලක් කරනවා wisely searching for the solution. එතකොට ඒක යම් විසඳුමක් කරා යාම සඳහා අදාළ වෙන විදිහට පරීක්ෂාවට ලක් කරනවා. ඒ කියන්නේ අර කලින් කිව්ව ඒවමයි නැවත මේ කියන්නේ ඒක ධම්ම විචය එහෙම නැත්නම් පරීක්ෂා කර බැලීම ධර්ම අනුකූලව පරීක්ෂා කරලා බැලීම. wisely searching for the solution. එතකොට අර ධර්ම විචය කියන්නේ දැන් කෙනෙකුට එකපාරට එතන මේ ධර්ම විචය සම්බොජ්ජංගේ කිව්වාම හරි බැරෑරුම් වැඩක් නේ මේක මේ දහම සමස්ත දහම සමාලෝචනය කරන්න පටිච්ච සමුප්පාදය පරීක්ෂාවට ලක් කරන වැඩක් ඒක හරි ගැඹුරුයි කියලා තමයි කෙනෙකුට එකපාරට හිතෙන්නේ. නමුත් අපි අර සරල උදාහරණයක් ගත්තා වගේ කෝපයක් සම්බන්ධ ප්‍රශ්න කතා කළා වගේ හරි ඉතාමත්ම පුංචි දේවල් සම්බන්ධයෙන්ුත් අපි මේ ධර්මානුකූල පරීක්ෂාව කියන එක අතිශය වැදගත්. wisely searching for the solution. එතකොට ඒක බුද්ධිමත්ව හොඳ හඳුනා ගන්නා ඥානයකින් යුක්තව සර්චින් පරීක්ෂාවට ලක් කරනවා for the solution. ඒක නිරවුල් විසඳුමක් කරා යන විදිහට ඒක පරීක්ෂාවට ලක් කිරීමයි ධම්මවිචය වෙන්නේ. එතකොට එකපාරට අපිට චතුරාර්ය සත්‍ය පිළිබඳව පටිච්ච සමුප්පාදය පිළිබඳව ඔහොම දේවල් එකපාරට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒවා පිළිබඳව මේ පැත්තකටලා ඉඳගෙන භාවනා කරන එක තමයි මේ ධම්මවිචය බොජ්ජංගය කියලා කියන්නේ කියලා. මම නිතරම පැහැදිලි කරලා තියෙන දේ තමයි හැම තැනකදීම හැම දෙයකදීම පුංචි දේවල් ගැන පවා අපි ගමනක් යනකොට ගෙනියන්න අවශ්‍ය වෙන දේවල් ඒවයි තියෙන අවශ්‍යතාවය ඒ හැම දෙයක්ම දැන් අපි ගමනක් යනකොට අපි ඒ ගමන්ට අදාළ මුදල් ප්‍රමාණය හෝ අපේ ඩෙබිට් කාඩ් එක හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් අපි අතට ගන්න දෙපෑ. එහෙම නැත්නම් ඒ ගමන ගිහිල්ලා අපිට අවශ්‍ය දේවල් කරගන්න බැරි වෙනවනේ. ඒක අමතක කරලා ඒක ගෙදර ලාච්චුවක දාලා තියලා අපිට ගමන යන්න බැහැනේ. එතකොට මේ ඒක පුංචි දෙයක් නෙවෙයිනේ ඒක. ගමන ගිහලා බාගෙට ගිහලා ආපහු එන්න සිද්ධ වෙන්න පුළුවන් සමහර විට. එතකොට අනික් තව කෙනෙකුට ඒක සම්බන්ධයෙන් අමනාපයක් තරහක් ඇති වෙන්න පුළුවන්. එල්ල අපි හැමදාම එහෙමයි කිසි දෙයක් සරකිල්ලට ගන්න නැහැ කියලා ඔන්න දෝෂාරෝපණයක් වෙනවා. හිත නරක වෙනවා. දැන් ඊට පස්සේ ගමනක් නැහැ. හිතත් නරක කරලා වැඩ කරගන්නත් බැරි වුණා. ගෙදරත් ඇවිල්ලා දැන් වරුවක් විතර අසන්තෝෂයෙන් ඉඳ සිද්ධ වෙනවා. ඒතර පොඩි ප්‍රශ්නයක් නෙවෙයිනේ. ලොකු මානසික කැළඹීමක්, වෙහෙසක්, අපහසුයක් ඒක වෙලානේ මේක. ඒ නිසා wisely searching for the solution. ඒ නිසා ධම්මවිචය දැන් ධම්මවිචය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදයේ ඒවත් ධර්මයේ තමයි. ඒවා ගැඹුරු ධර්මයන් වටිනා ධර්මයන් තමයි. ඒ වුණාට ගමනක් යන්න පිටත් වෙනකොට අපි කාඩ් එක අතට ගන්න එක ඒක හරිම වැදගත් එකක් ඒක. එහෙම නැත්නම් අනවශ්‍ය කරදරයක් අපි මවා ගන්නවා, හදා ගන්නවා. ඒක පදනම් කරගෙන බොහෝ පාඩු සිද්ධ වෙන්න, ගැටලු සිද්ධ වෙන්න පුළුවන් මේ පුංචි දේ සම්බන්ධයෙන්. ඒ නිසා පුංචි නෙමෙයි. අන්නේ විදිහට දැන් ධම්මවිචය කියලා කියන්නේ ඒ කාඩ් එක ගැනීම අමතක වීම කියන එක විතරක් නෙවෙයි මෙතන තියෙන්නේ. එසේ වුණාම විය හැකි බාධාවන් සමූහය මානසිකව ඇති විය හැකි අවුල් ගැටලු ප්‍රමාණය. ඒකට මේ possibility එක. එහෙම තියෙන විභවතාවය වෙන්න පුළුවන්කම ඇති විය හැකි ගැටලු ප්‍රමාණය විනිශ්චය කර ගැනීම, හඳුනා ගැනීම. එතකොට එහෙමනම් එසේ නොවීම සඳහා තමන් පරිස්සම් වීම කියන එක. එතකොට ওই විදිහට ඕනම දෙයක් සම්බන්ධයෙන් ඒක wisely searching for the solution කියන එක.
හොඳ සිහි කල්පනාවකින් හොඳ අවබෝධයකින් යුක්තව හොඳ හඳුනා ගැනීමේ ශක්තියකින් යුක්තව අවදාළ අවශ්‍ය විසඳුම කරා යාමට ගැලපෙන විදිහට ඒක යොදා ගැනීම කියන එක. ඒ සඳහායි අපිට ධම්මවිචය අවශ්‍ය වෙන්නේ. එහෙම ධම්මවිචය කරා යන්න නම් සතිය මූලිකව තියෙන්න ඕනේ. ඉතින් සති සම්ප්‍රජානය නැති වුණොත් එහෙම අර wisely searching for the solution කියන එක කරා යන්න බැරි වෙනවා. ඒ නිසා සිහිය අමතක වුණොත් නේ දැන් ඒක වැඩේ වෙන්නේ. ඒක අමතක වෙන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ. එතකොට තමන් එළඹ සිටි කාරණේ අපි දැන් භාවනා කරනවා සිහිය පිහිටුවා ගන්නවා හුස්ම ගැනීම හෙලීම ගැන සිහි කරනවා ඊළඟට අපි ඇවිදින හැටි කතා කරන හැටි මේවා ගැන ඉරියාපත භාවනාවල යෙදෙනවා ඉතින් ඔක්කොම කරනවා ගමනක් යන්න යනකොට කාඩ් එක අමතක වෙනවා එහෙම වුණොත් අපේ සතියෙන් වැඩක් නැහැ නේද සතිය එතකොට හුස්ම ගැනීම හෙලීම ගැන සතිය පිහිටුවාගෙන පැය ගාණක් මහන්සි වුණා ගමන යනකොට කාඩ් එක අතේ නැහැ එතකොට ඒ සතියෙන් අපි ප්‍රයෝජන අරගන්නේ. ඒක ප්‍රායෝගික ලෝකයට සම්බන්ධ කරගන්නේ නැහැ. ඒතර ඒ නිසා ඇතිවන මේ ධර්මානුකූල ඇතිවන ගැටලු සම්බන්ධයෙන් ධර්මානුකූල හඳුනා ගැනීම ඇති කරගන්න බැරි වෙනවා. එතකොට සතියක් නැහැ ධම්මවිචයක් නැහැ. අන්න එතකොට දැන් මේක ඒ නිසා මේ වෙන ලෝකයක දෙයක් නෙමෙයි. එදිනෙදා තමන්ගේ කටයුතු සමග සම්බන්ධ වෙන දෙයක්. Because at a time the bhikkhu abides thus mindfully examining the teaching wisely to search for the solution. He develops the enlightenment factors to the investigation of the teaching and completes it. එතකොට දැන් අන්න අර බුදුහාරෝ මොකද්ද මේ දේශනා කළේ මොකද්ද කියා දුන්නේ කියන එක පිළිබඳව ඉන්වෙස්ටිගේෂන් එකක් ඒක පරීක්ෂාවකට ලක් කිරීමක් හඳුනා ගැනීමක් තේරුම් ගැනීමක් බුදුහාඳුරන්ගේ දේශනාව පිළිබඳව සම්පූර්ණ කරනවා එයා සෑම සිද්ධියක්ම ඇනලයිස් කරන්න විශ්ලේෂණය කරන්න විග්‍රහ කරන්න පැහැදිලි කරන්න මනවින් හඳුනා ගන්නට අදාළ කැපවීමෙහි යෙදලා ඉන්නවා when those thoughts are wisely examined for direct solution with aroused effort the enlightenment factor effort is established to the bhikkhu. At that time, the bhikkhu develops the enlightenment factor effort and completes it. එතකොට දැන් මේ සතියෙන් සිහියෙන් යුක්තව ඉඳීමත් ඊට අදාළව ඇතිවන්නා වූ ඕනෑම දෙයක් විග්‍රහ කරලා හඳුනාගෙන පරීක්ෂා කරලා එක්සැමින් කරන්න පුළුවන්කමත් කියන එක එක දවසක් කරලා බෑ එක අවස්ථාවකදී එක සිද්ධියකදී එක වැඩේකදී කරලා බෑ ඒක හැම වෙලේම පවත්වාගෙන යන්න ඕනේ. ඒක තමන්ගේ ගෙදරක් තියෙන්න ඕනේ. තමන්ගේ සේවාස්ථානයේ වැඩ කරන තැනක් වෙන්න ඕනේ වැඩ කරන තැන අපි අතපසුවීම් එකක් කරන්න පුළුවන් දෙකක් කරන්න පුළුවන් හතරක් පහක් කළොත් එහෙම එතන ඉන්න ප්‍රධානීන් කල්පනා කරන්න පුළුවන් මේ මිනිස්සයාට මොකක් හරි අවුලක් ඇති වෙලා තියෙනවා කියලා. එයත් එක්ක වගකීමකින් යුක්තව වැඩ කරන්න බැහැ කියන තීරණය ඒගොල්ලෝ නිස්සබ්දව ගන්න පුළුවන් ප්‍රකාශ කරන්නත් පුළුවන් නිහඬව ගන්නත් පුළුවන්. ඒකට තමන් අර සිහි කල්පනාවෙන් යුක්තව ඒ දේ කරලා නැත්තම් ඊට අදාළ හඳුනා ගැනීම පරීක්ෂා කිරීම එක්සමිනේෂන්ස් හරියට වෙලා නැත්තම් ඒ තමන් සේවා කරන ස්ථානයේ අය තීරණය කරනවා මෙයාට ලොකු වගකීමක් දෙන්න හොඳ කෙනෙක් නෙමෙයි කියලා. එයා පිළිබඳව නිතරම අවධානයෙන් සුපර්වයිස් කරන්න ඕන නිතරම වෙන කවුරු හරිගේ අවධානය තුලින්ම ඉන්න ඕන නැත්තම් තනියෙන් හිතාමතා වගකීමකින් යුක්තව වැඩ කරන්න බැරි කෙනෙක් කියලා එයා තීරණය කරන්න පුළුවන් වැඩි දවස් නොගිහින්. එතකොට ඒකේ ඒ තියෙන සිදුවීම තමන්ට හානි කරයි මොකද ඒක පවත්වාගෙන යන්නේ නැහැ. ඒ සිහිය කල්පනාව එක දවසකදී පළවෙනි දවසේ තියාගන්න පුළුවන් දෙවෙනි දවසේ නැත්තම් එහෙම ඒක පවත්වන්න වෙනවනේ. ඒකනේ මිනිස් ස්වභාවය. ඒ නිසානේ දැන් මේ අපේ රටේ මිනිස්සු මේ බස් වල ට්‍රේන් වල නොගියපු අය නෙමෙයිනේ ඔක්කොම ගිහිල්ලා තියෙනවානේ. එතකොට මේ නමුත් මේ ට්‍රේන් එකෙන් බහිනකොට මේ මයින්ඩ්ෆුල් වෙන්න කියලා හැම වෙලේම මතක් කරනවා නිවේදනය කරනවානේ. එතකොට ඒ කියන්නේ කොයිතරම් කියලා තිබුණත් මුළු ජීවිත කාලෙම අහලා තිබුණත් නැවතත් මයින්ඩ්ෆුල්නස් ගැන මතක් කරනවා අපිට මතක් කරනවා පරිස්සමෙන් බහින්න කියලා. එතකොට ඒ නිසා මේක දිගින් දිගටම පවත්වාගෙන යන්න ඒක ඒ එෆර්ට් එක උත්සාහය වීර කියන එකේ තේරුම එතකොට මේ සී කල්පනාවෙන් යුක්ත බවයි. ඒ සී කල්පනාවෙන් යුක්ත බව හැම විටම
අදාළ කරුණු සාධක ටික පරීක්ෂා කරන්න තියෙන ඕනෑකම හැකියාවයි. ඒ හැකියාව එකවතාවක් දෙවතාවක් නෙමෙයි අකණ්ඩව හැම වෙලේම පවත්වාගෙන යන්න ඕන කියන එක. ඒතර ඒක මගහැරෙන්න බෑ. කොයි වෙලාවකවත් අපි උගාක් කාලයක් උගාක් දවසක් හරි පරිස්සමෙන් හරි වගකීමකින් ඔක්කොම කරලා තියනවා වෙන්න පුළුවන්. නමුත් ඊළඟ අවස්ථාවේදී අපේ ඒ සුදුසුකම නැති වෙලා ගියොත් එහෙම වෙන්න පුළුවන් හානිය බරපතලයි. අපි කොච්චර පඩිපෙළවල් නැගලා බහලා තිබුණත් එක්තරා අවස්ථාවකදී එක පඩියකට අඩිය තියන්නේ නැතුව ඊළඟ එකට අඩිය තිබුණොත් එහෙම ඇදගෙන වැටෙනවනේ. තුවාල වෙලා බොහෝ කරදර වෙන්න පුළුවන්, මාස ගණන් දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඒතර ඒ නිසා අපිට කියන්න පුළුවන් මම මේ වගේ ජීවිත කාලෙම පඩි නැගලා තියෙනවා, සිය දහස් ගණනක් පඩි නැගලා තියෙනවා, බහැලා තියෙනවා කියලා. එහෙම කිව්වට හෙට බහිනකොට එක පඩියක් මගහැරලා ඊළඟ පඩියට අඩිය තිබුණොත් එහෙම බැරි වෙලා හරි මොකක් හරි වෙලා ඉතින් වැටෙනවා. එතකොට යහකි හානිය බරපතලයි. ඒ නිසා මේක අඛණ්ඩව දිගින් දිගටම සිද්ධ වෙන්න ඕන එකක්. ඒක කොයි වෙලාවකවත් මගහැරෙන්න බෑ. ඒ වගකීම සාවධාන බව කියන එක මගහැරෙන්න එපා. මෙච්චර කල් මට වැරදුනේ නෑ, අද විතරයි වැරදුනේ කියලා වැඩක් නැහැ. මේ නිදහසට හේතු කියලා අපිට කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒක වෙලා ඉවරයි දැන්. ඒ වෙච්ච දෙයට දැන් කරුණු කියලා ඉවර කමන්නේ ඕනනම් නමුත් කියලා වැඩක් නැහැ. සිද්ධිය ඉෆෙක්ට් එක විපාකේ අපි විඳලා තියෙන්නේ. With the aroused effort arises immaterial joy. එතකොට දැන් ඒ විදිහට අඛණ්ඩව නිවැරදිව මේ හඳුනා ගැනීම, මේ අවබෝධයත් එක්ක, මේ පරීක්ෂාවත් එක්ක මේ උත්සාහය දිගින් දිගට අපි පවත්වාගෙන ගියොත් දැන් ඔන්න ගැටලුවක් ඇති වෙන්න තියෙන අවස්ථාව, ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙන අවස්ථාව, අවුලක් ඇති වෙන්න තියෙන අවස්ථාව, හිත රිදීමක් ඇති වෙන්න තියෙන අවස්ථාවන් ටික මගහැරලා යනවා. ඒ මගහැරලා යාම නිසා තමන්ගේ අර joyfulness එක, සතුට, ප්‍රීතිය කියන එක ආරක්ෂා වෙනවා. ඒකට බාධා වෙන්නේ නැහැ. ඒක ප්‍රීතිය ඇති කරගන්න අපි අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නැහැ. මේ සති සම්ප්‍රජඤ්ඤයත් ඒ වගේම අපේ මේ ධර්මානුකූලව එහෙම නැත්නම් මේ කරුණු පරීක්ෂා කරන්න තියෙන සුදුසුකමත් ඒක අකණ්ඩව පවත්වාගෙන යාමත් කියන මේ සුදුසුකම් මත ඇතිවෙන්න ඉඩකඩ තියෙන ගැටලු, අවුල්, අපහසුතා, පීඩා, සිත් රිදීම් ප්‍රමාණය අඩු වෙනවා. අඩු වුණාම අර හිතේ තියෙන සන්තෝෂය, සතුට ආරක්ෂා වෙනවා. දැන් මේ අපිට තියෙන්නේ සතුට අමුතුවෙන් ලබා ගන්න උත්සාහ කරනවට වැඩිය තියෙන සතුට ආරක්ෂා කරගන්න එක වටිනවනේ. තියෙන සතුට නැති කරගන්න නැතුව හිටියොත් හරිනේ. උගාක් වෙලාවට අපි සතුට ඇති කරගන්න වෙනම උත්සාහයන් ගන්න උත්සාහ කරන්නේ. නමුත් අපිට සතුටට බාධා වෙන දේවල් ටික අයින් කළොත් සතුට ආරක්ෂා වෙනවනේ. ඒ නිසා අපිට මේ ක්‍රියාපිළිවෙලේ යම් කිසි කෙනෙක් අකණ්ඩව දිගින් දිගට යෙදෙනකොට අර ප්‍රීති කියන එක සම්බොජ්ජංගයක් හැටියට, enlightenment factor එකක් හැටියට ප්‍රීතිය කියන එක අපේ සිත්වල ආරක්ෂා වෙනවා. ඒකට බාධාවක් ඇති වෙන්නේ නැහැ. When immaterial joy arises, the bhikkhu is established in the enlightenment factor joy and it gets completed. When the mind is joyful, the body is appeased. So too the mind. When the mind and body are appeased, එතකොට දැන් මේ විදිහට මේ සතිය මේ ප්‍රීතියක් බවට පත් වෙනකොට, සතිය ධර්ම විචාරයක් බවට, වීරියක් බවට පත් වෙලා ඒක ඊට පස්සේ ප්‍රීතියක් බවට පත් වෙනකොට ඒක තමා තුළ ඇති කරනවා ලොකු නිදහස් බවක්, සැහැල්ලු බවක්, විවේකයක්. එතකොට මේ පස්සද්ධිය කියන එක ටිකක් ගැඹුරු විදිහකට ධර්මයේ සඳහන් වෙන්නේ අර ප්‍රීතිය කියන එක ඉක්මවා ගිය අවුල් ගැටලු වලින් මිදුනහම Tamanට ඇතිවන කායික මානසික නිශ්චල සැහැල්ලු ස්වභාවය, නිස්කලංක ස්වභාවය, ව්‍යාකූල භාවයක්, අවුලක් නැතුව ඉන්න පුළුවන්කම. දැන් අපි සරල උදාහරණයක් ගමුකෝ. දැන් කුරුල්ලෙක් අත්තක වහලා ඉන්නකොට එයා කාලා බීලත් ඉන්නේ, විශේෂ අවුලක් ගැටලුවක් වටපිටාවෙත් නැහැ.
දැන් බොහොම පහසුවෙන් සෑහලුවෙන් නිදහස්ව ඉන්න වෙලාවක් යාවි. එතකොට ඒ වගේ අපේ හිතවලත් ඇති වෙනවා විශේෂ බාධාවක් කරදරයක් අවුලක් නැති අවස්ථාවක අර සැහැල්ලු බවක් එක්තරා විදිහක නිදහස් බවක් නිස්කලංක බවක් පාවෙන බවක් පාවෙන බවක් කියලා කියන්නේ උඩට යනවා කියන අර්ථයෙන් නෙමෙයි නිකන් සැහැල්ලු බර ගතියක් නැතුව මහා විශේෂ බරකින් අගේ බරකින් යුක්ත නැති සැහැල්ලු බවකින් යුක්ත ස්වභාවයක් Tamanට දැනෙන්න පටන් ගන්න පුළුවන්. මේක තමයි පස්සද්ධිය කියලා කියන්නේ. අර බර බව නැතුව සැහැල්ලු බවකින් ව්‍යාකූල බවකින් විසඳන්න මහා ප්‍රශ්න ගොඩක් තියෙනවා වගේ ඉන්න ස්වභාව වලින් මිදිලා අපේ සිත්වල ඇති වෙන සැහැල්ලු භාවය තමයි පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ. When the mind is joyful and body is appeased, so too the mind. When the mind and body are appeased, the enlightenment factor appeasement gets established in the bhikkhu. With development, it gets completed. ඒ විදිහට පස්සද්ධිය කියන එක නිදහස් බව සැහැල්ලු බව කියන එක එනවා. ඒක එන්නකොට නිරායාසයෙන්. ඒක අපි ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. අපේ උත්සාහය මොකද්ද තියෙන්නේ? ඉස්සෙල්ලාම සති සම්ප්‍රජඤ්ඤ වීම, සිහි කල්පනාවෙන් ඉඳීම. සිහි කල්පනාවෙන් ඉන්නකොට ධර්මයේ පිළිබඳව අදාළ හේතු සාධක පරීක්ෂා කරන්න පුළුවන්කම අනිවාර්යයෙන්ම එනවා. ඒක එනකොට ඒ ධර්ම විචේ හේතු සාධක පරීක්ෂා කරනකොට ඒක දිගින් දිගටම එෆර්ට් එකක් හැටියට දිගින් දිගටම කරනකොට ප්‍රීතිය එනවා. ඒ ප්‍රීතිය ආවහම පස්සද්ධිය එනවා. එතකොට ඒව ගන්න අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. අර මුල් වැඩේ කරන්න විතරයි තියෙන්නේ. සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි බස් එකට නැග්ගහම මේ ප්ලැට්ෆෝම් එකේ ඉඳන් බස් එකට නැගලා ටිකට් එක අපි ටච් කරන්න විතරයි ඕනේ. අර ඉඳ ගන්නවා. ඊට පස්සේ ඊටු ටික යනවා. ඊට පස්සේ ඩ්‍රයිවර් වාහනේ ලෝනවා. අපිට තියෙන ඉඳගෙන වටපිට බලබලා නිදහසේ ඉන්න. කියලා අපේ ගමනාන්තයට ගිහිල්ලා වහින්නයි තියෙන්නේ. දැන් අන්න එහෙම වැඩක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. අපි මයින්ඩ්ෆුල් වුණාම හිත අනවශ්‍ය විදිහට මේ වැය වෙන්නේ නැතුව අදාළ කාරණයට අදාළ ප්‍රශ්න සිද්ධියට යොමු කරගෙන ඉන්නකොට යොමු කරගත්ත ගමන්ම එතෙන් පටන් මේ ටික ඔක්කොම දිගින් දිගට සිද්ධ වෙනවා. අපි මූලික වැඩේ හැබැයි කරන්න ඕනේ. අර බස් එකට නැගලා ටිකට් එක කාඩ් එක ටච් කරලා ඉඳ ගන්න ඕනේ. එතකොට තමන්ගේ සුරක්ෂිත බව තියෙනවා. ඉඳගෙන ඉන්නකොට එහෙම හැට වෙන්නේ නැහැ. සුරක්ෂිත බව තියෙනවා. තමන් අදාළ නිවැරදි බස් එකේ නැගලා තියෙන්නේ. අදාළ මුදල් අපි ගෙවලා තියෙනවා බස් එකට. ඒක ගමනාන්තයේ දක්වා ගියාම ගමනාන්තයේදී සටහන් කරනවා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට අපිට බහින්නයි තියෙන්නේ. ඒ වගේ මේ මානසික ක්‍රියාවලියෙන් අදාළ මූලික දේ සම්පූර්ණ කළාම නිවැරදිව ඊටු ටික નિરાයාසයෙන්ම ඉස්සරහට යනවා. වැඩි දඟලන්න දෙයක් නැහැ. ඒ තමයි අර තාම තියෙන ඕගතරණ සූත්‍රයේ තියෙන්නේ එකතැන ඉන්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව මේ ඕගේ තරණය කළා කියලා. හරි ගැඹුරු වටිනා සූත්‍රයක් ඒක. එතකොට මේ ඕගේ තරණය කළේ කොහොමද කියලා ඕගතරණ සූත්‍රයේදී අහනකොට එකතැන ඉන්නෙත් නැතුව අනවශ්‍ය විදියට වෙහෙසෙන්නෙත් නැතුව මේ ඕගේ තරණය කළා කියලා. එතකොට ඔයක තමයි ඔය කියන්නේ දැන්. අපි සති සම්ප්‍රජඤ්ඤය කියන සිහිය පිටුවා ගැනීම කියන කාර්යයේ නිවැරදිව ඉන්නකොට ධම්මවිචය નિરાයාසයෙන් වෙනවා. ධම්මවිචය විරියක් හැටියට අඛණ්ඩව පවත්වාගෙන ගියාම ඒක එස්ටැබ්ලිෂ් වෙලා ඒ විරිය දිගටම පවතිනවා. එහෙම වුණාම ඒක නිවැරදි හරි. ඒ නිසා අපිට ජොයි ෆුල්නස් එක එනවා. ඒ ජොයි ෆුල්නස් එක හිතට ආවයින් පස්සේ අපේ පැහැදිලිකම නිරවුල්කම ඔක්කොම සම්පූර්ණ වෙමින් තියෙන්නේ. ඒ නිසා පස්සද්ධිය එනවා. එතකොට ඒ විදිහට මේ ගුණාංග ටික નિરાයාසයෙන්ම අපෙක් සමග රැඳෙනවා. අර මූලික සුදුසුකම සම්පූර්ණ කළාම. මූලික සුදුසුකම ආවේ නැත්තම් හැබැයි ඊටු ටික එකක්වත් එන්න හේතුවක් වෙන්නේ නැහැ. අනික ඒවා කොහොම කම්ප්ලීට් වෙන්නේ නැහැ. අර මේ පස්සද්ධිය කරා යන්න බැරි වෙනවා.
මුල් ටික සම්පූර්ණ නොවුණොත් අපි පස්සද්ධිය ඇති කරගන්න වෙනම දඟලන්න මහන්සි වෙන්න ඕන. මම දැන් පස්සේ අධ්‍යය ඇති කරගන්නවා කියලා දඟලන්න දෙයක් නැහැ. අර මූලික දේ කරන්න විතරයි තියෙන්නේ. මූලික දේ කරනකොට එහි අඛණ්ඩව ඉන්නකොට වීර්ය පවත්වාගෙන යනකොට ඉතුරු ටික નિરાයාසයෙන්ම තමා කරා එන්න පටන් ගන්නවා. මොකද මේක මානසික ව්‍යායාමයක්, මානසික වැඩක්. එහි මූලික සුදුසුකම් සම්පූර්ණ කළාම ඉතුරු ටික කරා තමාගේ ගලා යාම සිද්ධ වෙනවා. අවශ්‍ය වීර්ය පවත්වා ගන්නයි ඕනකම තියෙන්නේ. When the body is appeased, the present mind concentrates. Then ඒ පස්සද්ධිය ඇති වුණාම මනස ප්‍රසන්ට් වෙනවා. මනස පැහැදිලි වෙනවා, ඉරාවුල් වෙනවා, ව්‍යාකූල භවෙන් මිදෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? දැන් අදාළ කාරණෙහි, අදාළ ප්‍රස්තුත කාරණෙහි මනස මනවින් පිහිටනවා, ඒකාග්‍ර වෙනවා. ඒ අදාළ කාරණය පිළිබඳව පැහැදිලි බවක්, ඉරාවුල් බවක් ඇති වෙනවා. ඒකටයි අපි කන්සන්ට්‍රේට්ස් කියලා කිව්ව, සමාධිය කියලා කිව්වේ. මේක කලින් මම පැහැදිලි කළා. ඒතර ඒක හොඳ හරි නිසා, කුසල සම්පන්න නිසා, නිවැරදි නිසා ඒක අපේ හිත එහි සමාහිත වෙනවා. සමාහිතං චිත්තන්නේ. එතකොට ඒ සමාහිත සිතක් ඇති වෙනවා. ඒ පිළිබඳව ව්‍යාකූල භාවයක්, අවුලක් නැති හිතක් බවට පත් වෙනවා. ඒක අර සතියේ ඉඳන් ක්‍රමවත්ව දිගින් දිගටම අඛණ්ඩව ගලාගෙන එනවා. අර මාර්ගයේ නිවැරදි වීම නිසා, කුසල සම්පන්න වීම නිසා, වීර්ය මනවින් පිහිටීම නිසා නිරායාසයෙන්ම සිද්ධ වෙනවා. At that time, the bhikkhu is established in the enlightenment factor concentration. With the development of it gets completed. The bhikkhu thoroughly examines the concentrated mind. At that time, the bhikkhu is established in the enlightenment factor equanimity. That is development, it gets completed. Then ඒකේ සමාහිත වුණා, නිවැරදි වුණා, සිත පිහිටියා මනවින්. එසේ පිහිටීම නිසා ඊළඟට සිදුවෙන දේ තමයි ඒක පිළිබඳව මධ්‍යස්තව දකින්ද, නිරවුල්ව දකින්ද, මදහත්ව දකින්ද පුළුවන්කම ඇති වෙනවා. ඉක්විනිමිටි එක එනවා. උපේක්ෂා සහගත බව මනසේ ස්ථාවරව පිහිටනවා. ඒ උපේක්ෂා සහගත බව ස්ථාවරව පිහිටීම නිසා තමන්ගේ සිතේ අර ව්‍යාකූල භවෙන් මිදිච්ච බව, පැහැදිලි බව ඇති වෙනවා. ඒ ගැන අපි කලින් කතා කළා ඉක්විනිටි කියන්නේ මොකක්ද කියලා. When the four establishment is of mindfulness are thus developed and made much of, 7 enlightenment factors get completed. ඒ අනුව කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ ෆවුන්ඩේෂන්ස් ටික mindfulness විදියට කළාම establishment ටික අපිට ඊළඟට 7 enlightenment factors get completed. අර 4 සම්පූර්ණ කරනකොට નિરાයාසයෙන්ම මේ බොජ්ජංග ධර්ම ටික සම්පූර්ණ වීම සඳහා අවශ්‍ය වෙන පසුබිම මනසේ සැලසෙනවා. මේ ඔක්කොම ආයාසයකින් තොරව එකින් එක පහළ වෙන දේවල් හැටියට දිගින් දිගට මනසේ යන දෙයක්. අර එක තැන ඉන්නෙත් නැතුව, වැඩි වෙහෙසෙන්නෙත් නැතුව නිරායාසයෙන් මේ ගමන යෑමේ හැකියාව අපිට ලැබෙනවා අර mindfulness කියන මූලික සුදුසුකමත් සමග. Because the 7 enlightenment factors developed and made much in which manner does knowledge of the path get completed. දැන් මේ සුදුසුකම් ටික තියෙනකොට knowledge of the path, මේ මාර්ගය පිළිබඳව අදාළ වෙන අවබෝධය සම්පූර්ණ වෙනවා නිරායාසයෙන්ම. මේක තමයි මාර්ගය. මේ මාර්ගය සම්පූර්ණ වෙනවා නිරායාසයෙන්. මේක සම්පූර්ණ වෙන්නේ මොකද මේ සුදුසුකම් ටික ඔස්සේ යද්දි තමයි පහත් කියන එක, මග්ග ඥානය කියන එක, මාර්ගය කියන එක ඇති වෙන්නේ. The bhikkhu developed the enlightenment factor mindfulness bent to the seclusion, detachment, cessation, ending in relinquishing. එතකොට දැන් මේ සුදුසුකම් ටික සම්පූර්ණ කරනකොට මේ enlightenment factors ටික සිහියෙන් කල්පනාවෙන් යුක්තව සම්පූර්ණ කරනකොට bend on ඔන්න හිත නැමෙනවා, අදාළ වෙනවා, ඒ සුදුසුකම් සැපිරෙනවා, seclusion හුදකලා බව, විවේකී බව,
චිත්ත විවේකයේ චිත්ත හුදකලාව කියන එක මේක අදහස් වෙන්නේ මේ මිනිස්සු අතරින් අයින් වුණා කියන එක එහෙම නෙමෙයි. ගෙදර 5 දෙනෙක් හිටියට ප්‍රශ්නයක් නැහැ. සේවා කරන ස්ථාන ගොඩක් හිටියට කමක් නැහැ. ඒ මේ සෙක්ලූෂන් කියන එක අදහස් වෙන්නේ කවුරුවත් නැති තැනකට ගිහිල්ලා පැනලා ගිහලා හැංගිලා ඉන්නවා කියන එකම නෙමෙයි. මනසින් අපේ හිතේ තියෙන ඒකාග්‍රභාවයක්, නිදහස් භාවයක්, සැහැල්ලු බවක් නිසා අපි ඇති වෙනවා චෛතසික හුදකලා භාවයක්. ඇඟෙන් නෙමෙයි හිතින් මොනවා දේවල් වටපිටාවේ මොන දේවල් තිබුණත් Tamanට ඒව අදාළ නැහැ. මං කරන කාර්යයේ මං යෙදිලා ඉන්නවා කියන සෙක්ලූෂන් එකක් තමයි මේ එන්නේ. හුදකලා කියවම එකපාරට කෙනෙකුට ඇති වෙනවා මේ කවුරුවත් නැති තැනකට කාමරේටලා දොර වහගෙන හිටියාම ගහක් යට ගිහලා හිටියාම එතන තමයි හුදකලාව තියෙන්නේ කියලා. එහෙම නැහැ. මිනිස්සු දහස් ගාණක් ඉන්න තැනක Tamanට හුදකලා වෙන්න පුළුවන්. ඩිටැච්මන්ට් තමන්ගේ ඇලීමක් බැඳීමක් අනවශ්‍ය බන්ධන වලට හසු වෙලා නැහැ කියන එක. දැන් මේකෙන් අදහස් වෙන්නේ ගෙදර ඉන්න එක දෙමාපියන් දරුවන් ස්වාමියා ඒ සමග බැඳීමක් නැතුව නෙමෙයි. අනවශ්‍ය විදිහට අවුල් සහගත විදිහට ගැටලු ඇති කරන ආකාරයෙන් ඇති වෙන බන්ධනයන් නැති කරගන්න ඩිටැච්මන්ට් එක. දැන් අර මං කලින් කිව්වේ මට ඕන හැටියටම මෙතන වැඩ කරන්න ඕනේ කියලා හිතුවොත් මහත්ය හිතුවොත් ඒ මට ඕන හැටියට තමයි ගෙදර වැඩ කරන්නේ. නෝන හිතනවා නෑ මට ඕන විදිහටයි වැඩ කරන්න කියලා. ඔහොම හිතුවොත් ඉතින් හැමදාම රණ්ඩු වෙන්න වෙන්නේ. ඒතර එයාට කැමති ටික එයාට කැමති විදිහට කරන්න කියනවා. මං කැමති දේවල් ටික මං කැමති විදිහට කරන්න පුළුවන් නම් බෙදා ගන්නවා. එහෙම නැත්නම් අවශ්‍ය විදිහට ඉඩ දෙනවා. අවශ්‍ය විදිහට කම්ප්‍රොමයිස් කරගෙන පුළුවන් කතාවක් මේකට ගොඩනගා ගන්න පුළුවන්. අනවශ්‍ය බන්ධනයන් ඇති කරගන්නේ නැතුව අනවශ්‍ය විදිහට ඒ සම්බන්ධයෙන් අවුලක් ඇති කරගන්නේ නැතුව ඒ අනුව අපිට සෙසේෂන් ඇති වෙනවා, මිදීමක් අතාරින්න පුළුවන්කමක් අපිට ඇති වෙනවා. ending in relinquishing අපිට ඒවයි මිදිලා අතහැරලා අතාරින්න පුළුවන් දේවල් අතහැරලා අතාරින්න අමාරු දේවල් වලට අවශ්‍ය ප්‍රමාණයට විතරක් බන්ධනේ තියාගෙන ගානට තියාගෙන මොකද මේ ඔක්කොම මිදිලා ගෙදර ඉඳන් ඔක්කොම ලියාගෙන වෙන තැනකට යනවා නෙමෙයිනේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ගිහි ජීවිතයක් ගත කරන අයට ඒ අදාළ සම්බන්ධතා ගනුදෙනු ඔක්කොම ඒවා තියෙද්දී ඒවා තුල කොහොමද අනවශ්‍ය ගැටලු ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්නේ කියන එක හඳුනා ගනිමින් ඉන්න. ඒක තමයි ඒකට relinquishing කියලා කියන්නේ. ending relinquishing බැඳීම් අත්තර දමන්න පුළුවන්කම. The bhikkhu developed the enlightenment factors investigating of the teaching went to the seclusion, detachment, cessation, ending in relinquishing. Then එතකොට enlightenment factors investigation දැන් අර ප්‍රීතිය සතිය කියන එකත් ඒ වගේම ධර්ම විචාරය කියන එකත් මේ විදිහට මේ දේවල් වලට යොමු වෙච්ච ඒවා බවට පත් වෙන්න ඕනේ. එතකොට seclusion එකට detachment එකට cessation ending of relinquishing කියන මේවා දිශාවට යොමු වෙලායි අපි ඒක කරන්නේ. ඒ දැන් වල සතිය මම සතිය පුහුණු කළා මම 3 මාසයක් සතිය පුහුණු කරනවා ධර්ම විචාරය 3 මාසයක් පුහුණු කරනවා. ඔහොමත් සමහර විට කෙනෙක් උගන්වන්න කියන්න පුළුවන්. මේක එහෙම දෙයක් නෙමෙයි බොහොම ප්‍රායෝගික ක්‍රියාවලියක් තමන්ගේ එදිනදා පැවැත්මේ හැම දෙයකදීම මේ නිසා ගැටලු අවුල් ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක පිළිබඳව සාවධාන බවක් මේ සතියත් ඒ වගේම මේ ධර්ම විචාරයත් ධම්ම විචේ සම්බොජ්ජංගයත් මොකක් කරාද අරමුණු වෙන්න ඕන seclusion detachment cessation ending of relinquishing කියන මේ කර්ම සඳහායි අනුගත වෙන්න ඕන. ඒ සඳහායි දිශාභිමුඛ වෙන්න ඕන. නැතු ඒක වෙනම පුරනවා මං ගෙදර රණ්ඩු වෙනවා ආයෙසරයක් කාමරේලා භාවනා කරනවා මේක ආයෙසරයක් ඔහොම ක්‍රමයකට නෙමෙයි. මේක හරි ප්‍රායෝගික අර්ථවත් එදිනෙදා ජීවිත පැවැත්මේ අදාළ අවශ්‍යතා ඉෂ්ට කරන ඒවායේ සහනශීලී බවක්, නිර්වුල් භාවයක්, සැහැල්ලු භාවයක්, ලෙන්ගතු බවක්, ආදරණීය බවක් ඇති කරන කර්ම හැටියටයි මේවා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. The bhikkhu developed the enlightenment factor effort bent on seclusion, detachment, cessation, ending of relinquishing. එතකොට මේ වීර්ය කියන එකත් අරමුණු වෙන්න ඕනේ. හැම වෙලේම අවදීන් ඉන්නේ මොකටද? කොයි වෙලේ අවුලක්, රණ්ඩුවක්, ගැටලුවක් ඇති වෙන්න පුළුවන්ද? නොමනාපයක්, නොරිස්සුම් වචනයක් ඇහෙන්න පුළුවන්ද? කියවෙන්න පුළුවන්ද? එසේ නොවෙන්නට වග බලා ගන්නවා කියන අර්ථයෙන් හැම විටම ඒ එෆර්ට් එක තමන් ආරක්ෂා කර ගන්න ඕනේ.
The bhikkhu developed the enlightenment factor joy, bent to seclusion, detachment, cessation, ending in relinquishing. එතකොට අපේ හිතේ එන ප්‍රීතිය කොයි වෙලේ මගේ ප්‍රීතිය හිතින් දුරස් වෙයිද ඒකට මං ඉඩ දෙන්නේ නැහැ මේ හැම විටම සාවධානව සැලකිල්ලෙන් අවධානයෙන් ඉන්නවා කියන පරීක්ෂා සහගත සිතුවිල්ලෙන් යුක්තව ඉන්නට ඕන එතකොට ඒ ජෝයි එකට බාධාවක් වෙන්නේ නැහැ. The bhikkhu develops the enlightenment factor appeasement bent on seclusion, detachment, cessation, ending in relinquishing. එතකොට ඊළඟට එන appeasement එහෙම නැත්නම් තමන්ගේ තියෙන පස්සද්ධිය කියන එකත් ආරක්ෂා වෙන විදිහට මගේ හිතේ සහැල්ලු බව විවේකේ නිස්කලංක භාවයට paludu වෙන්න හානි වෙන්න බාධා වෙන්න මම ඉඩ තියෙන්නේ නැහැ කාටවත් මම ඉඩ දෙන්නේ නැහැ මගේ හිතේ විවේකයේ පහසුව නැතිකරන්න මම ඒ සඳහා තාම අවධානයේ සාවධානව පරීක්ෂාවෙන් ඉන්නෝ කොතනද වැරද්දක් සිද්ධ වෙන්නේ කියන එක ගැන අපි හොඳ අවධානයෙන් සැහැල්ලුවෙන් ඉන්නවා කියන අදහස ඇති කරගන්නවා. The bhikkhu developed the enlightenment factor, concentration, bent to seclusion, detachment, cessation, ending in relinquishing. එතකොට තමන්ගේ හිතේ ඇති වෙන සමාධිය දැන් මේ අරමුණෙහි මං ඇති කරගත්ත නිදහස් බව සැහැල්ලු බව ආරක්ෂා කරගන්නවා බොහෝම පරිස්සමින්. ඒ සමාධියට හානි වෙන්න දෙන්නේ නැහැ. සමාධියට බාධා වෙන්න දෙන්නේ නැහැ. බොහෝම සැලකිල්ලෙන් අවධානයෙන් යුක්තව මේ සමාධිය ආරක්ෂා කරගන්නවා. The bhikkhus develop the enlightenment factor equanimity, bent on seclusion, detachment, cessation, ending in relinquishing. ඒතර මගේ හිතේ උපේක්ෂා සහගත බව මම නැති කරගන්න දෙන්නේ නැහැ. මම ආදානග්‍රාහී වෙන්නේ නැහැ. එතකොට මම ඡන්දේ දෝෂේ බය මෝහේ කියන මේ අගතියට හසු වෙලා මට ඕන හැටියට වෙන්න ඕන කියලාවත් ඒ වගේම තරහ ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න යන්නේ නැතුව ඒ වගේම අනවශ්‍ය විදිහට තැති ගැනීම මනස අවහිර වෙන දේවල් කරන්නේ නැතුව ඒ වගේම අනාවබෝධයෙන් යුක්තව මේවා තේරුම් ගන්නේ නැතුව කටයුතු කරන්නේ නැතුව ඒ අගතියටපත් වෙන්නේ නැතුව කොහොමද මධ්‍යස්ථ සිතින් යුක්තව මගේ නිදහස සැහැල්ලුව ආරක්ෂා කරගන්නේ. Bhikkhus developed and made much in this manner. Knowledge of the path gets completed. දැන් ඔන්න මේ සුදුසුකම් ටික සම්පූර්ණ කරනකොට විමුක්තිය, නිදීම, සනසීම, විවේකයේ සඳහා වෙන මාර්ගයේ එයා ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. මාර්ග ඥානය අමුතුවෙන් උපදවා ගන්නවා කියලා දඟලන්න ඕනේ නැහැ. එයා නිතරම දැන් අදාළ මාර්ගයේ තමයි රැඳී ඉන්නේ. එයා මාර්ගයේ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. Taman නොදැනුවත්වම ආර්ය මාර්ගයට පිළිපන් කෙනෙක් බවට ඒ තැනැත්තා පත් වෙනවා. The blessed one said thus, and those bhikkhu delighted in the words of the blessed one. මේ අසා සිටි භික්ෂුන් වහන්සේලා බොහෝම පැහැදුන බවට පත් වුණු සිත් ඇති අය බවට පත් වුණා. දැන් ආනාපානසති සූත්‍රයේ කියවලා ඉවරයි. මොනවා හරි හිතට ගැටලුවක් ආව නම් විනාඩි 10ක් විතර තියෙනවා අපිට අහන්න කතා කරන්න අන්මියුට් කරලා මොනවා හරි අහන්න තියෙනවා නම් කතා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔව් මට කරුණු දෙකක් තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ කියෙව්වේ කොයි එකද අර තනිසරෝ බික්කුගේ එකද? මම දැන් කිව්වේ නම් මම හිතන්නේ මේ බෝධිආනන්දගේ එකයි නැති මම මේ පස්සේ බලනකොට දෙකම එකයිනේ වෙනසක් නැහැ. දෙකම එක අර බොජ්ජංග ටිකේ එන්නේ කොයි එකේද? මේ ආනාපානසති සූත්‍ර දෙකේම තියෙනවා. දෙකේම තියෙනවානේ. මම ෆලො කරන්න හැදුවා ඒක බැරි වුණා. ඒක හරි. ඒකයි වචන පොඩි වචන යෙදීම් වල වෙනසක් තියෙනවා පොඩ්ඩක්. ඒක තමයි. අපි කො මෙතන අපීස්මන්ට් එකට සෙරිනිටි කියලා අනිකේ තියෙනවා. අන්න හරි. අපීස්මන්ට් මං හෙව්වා වචනේ මට හොයාගන්න බැරි වුණා. ඒත් පස්සද්ධියම තමයි. බෝධිහාඳුරු දීලා තියෙන අපීස්මන්ට් කියලා තානිස්සනාරු දීලා තියෙන්නේ සෙරිනිටි කියලා. සෙරිනිටි කියලා. ඔව් මං ප්‍රශ්නයක් නැහැ. අනිත් ප්‍රශ්නේ තමයි ගිය පාර ස්වාමින් වහන්සේ කිව්වා අර ප්‍රශ්නයක් මතුවෙනකොට ධම්මවිජය උදව් වෙනවා කියලා ඒක භවංගයෙන් එළියට ගන්න. සංගමී ගියාම. ඒ ප්‍රොබ්ලම් එකක් තියෙනකොට ඒක හැන්ඩල් කරන්න බැරි නම් ඒ වෙලාවේ ඒක පස්සේ ගන්න පුළුවන් විදිහට තැම්පත් කරන්න ඕනි කිව්වා ෆයිල් එකක වගේ. අන්න හරි. ඔව්. එතකොට ඒක ටිකක් ඒක ගැන තව ටිකක් විග්‍රහ කරන්න පුළුවන්ද? මොකද
ඒක සමහර වෙලාවට ඒකට ගිහිල්ලා බැරි වෙලාවක යටට ගිහිල්ලා හැංගවිලා ගියොත් ඒක හරි දරුණු වෙන්න පුළුවන්. ඔව් දැන් මෙහෙමයි. දැන් අපේ ඇත්තටම අපේ කම්පියුටරේ තියෙන සිස්ටම් එක තමයි අපේ මනසේ තියෙන්නේ. ඒක පාදක කරගෙන තමයි අපේ කම්පියුටර් එහෙමත් හදලා තියෙන්නේ. දැන් අපේ දැන් කම්පියුටරේ තියෙනවානේ මේ සොෆ්ට්වෙයාර්ස්. එතකොට ඒ සොෆ්ට්වෙයාර් එකකට අපි බාර දෙනවා එක එක වැඩ. දැන් අපි මේ වෙලාවේ Skype එක භාවිතා කරන්නේ නේ. එතකොට මේ විදිහට කතා බහ කරන්න මේ විදිහේ දේවල් කරන්න. ඒතර ගානක් හදනකොට අපි ඒකට කැල්කියුලේටර් අදාළව මොකක් හරි දෙයක් කරනවා. තව දෙයකදී ඊමේල් එකක් යනකොට ඒකට අදාළ දේවල් ටික. ඔහොම සොෆ්ට්වෙයාර් නේ තියෙන්නේ. අන්න ඒ වගේ අපිට පුළුවන් මේ මනසට සොෆ්ට්වෙයාර් එකක් ඇප්ලයි කරන්න මට මේක නැවත පස්සේ වෙලාවක ඇනලයිස් කරන්න ඕනේ කියන එක අදාළව අපට සොෆ්ට්වෙයාර් එකක් අපට ඇප්ලයි කරගන්න පුළුවන්. අපි ඒක ඇප්ලයි කරනගෙන මහතු එකක් නෙමෙයි. මම තීරණය කරනවා මම මේක පස්සේ වෙලාවක ආයි මේ හිතලා බලන්න ඕන කියලා. එතකොට මනස මේක මගහරින්නේ නැහැ. හරි ෂෝක් හොඳ මනසක් අපිට තියෙන්නේ. එයා හරි කැමති අපිට මේ අවශ්‍ය දේවල් හොයලා දෙන්න. අනිවාර්යයෙන්ම දැන් මම සරල උදාහරණයක් කියන්නකෝ. අපි කියමුකෝ දැන් අපිට මොකක් හරි නැති වෙලා හොයනවා. හෙව්වා හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් දවසක් අමාරකුත් ගිහිල්ලා මෙන්න මේ වොෂ්රූම් එකේ බාත්රූම් එකේ නානකොට මතක් වෙනවා අතනත් බලන්න ඕනේ කියලා. ඔන්න නාලා ඇවිල්ලා බලලා එතන බලනකොට එතන තියෙනවා. දැන් මේක කළේ කවුද? මං හෙව්වා 17 හැමතැනම හෙව්වා හම්බුනේ නැහැ. නමුත් මගේ මනසේ මේ නැති වෙච්ච එක හොයන වැඩේ එයා බාර අරන් තියෙනවා. එයා දැන් ඒකාකාරයෙන් එයා හිතුවා ආවේ නැහැ. නමුත් මේ හිත නිදහස් නිස්කලංක වෙලාවක අර නාද්දී අර ෂවර් එක යටදී මතක් වෙනවා අන්න අතනත් බැලුවා නම් හරි කියලා. ඔන්න එයා අර ඒක අපිට ගෙනත් දුන්නා. ඔය වගේ තමයි මනස හැම විටම අපිට අදාළ දේවල් හොයලා දෙන්න ලෑස්ති පිට ඉන්නවා. එතකොට අවශ්‍ය නම් ওই භාවනා කරද්දිත් අපිට ඔබ කැමති භාවනාවක යෙදিলা අභ්‍යාසයක යෙදিলা ඉවර වෙලා අර අතීත දේවල් ගැටලු මේ පෙරවිසු කඳපිලිවල කියන්නේ ඒකත් වැදගත් කාරණයක්. ඒ කියන්නේ ස්කන්ධ අපේ අතීත ගියාත්මම වෙන්න ඕනේ මගේ පහුගිය දවස්වල වෙච්ච සංවේදී අවුල් ටික ගැටලු ටික මොනවා හරි දේවල් තියෙනවා නම් විශේෂ දේවල් ඒවත් අරගෙන පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් අපි ඇනලයිස් කරලා බලනවා. අන්න ධම්මවිචය. එතකොට ඒ සඳහා අදාළ ෆයිල් එකක් අපිට ආරම්භ කරලා තියන්නයි තියෙන්නේ සොෆ්ට්වෙයාර් එකක්. අපි ඒකට කිව්වාම මට මේවා ටික පස්සේ වෙලාවක නිදහසේ හිතලා බලන්න ඕන කියලා. අර හදිස්සියේ සේවා ස්ථානයේ හරි ගෙදර හරි අනික් වැඩ ආසේ මොකක් හරි වෙච්ච සිද්ධියක් මොකක් හරි වචනයක් වැරදුනා කවුරු හරි මට මොකක් හරි කිව්වා මොකක් හරි කියමුකෝ. ඒක අපි ඒ වෙලාවේ හිත හිතා ඉන්න බෑ. අනික් වැඩ ටික කළා. පස්සේ වෙලාවක අරගෙන ඇනලයිස් කරනවා ධම්මවිචයට දානවා. එහෙම වැඩ පිළිවෙලක්. හරි ස්වාමීන් වහන්සේ තේරුණා. ඕක හැබැයි ඔය ෂවර් එකේ අමතක වෙච්ච එක මතක් වෙන එක හරියට වෙන දෙයක්. ඒක උගාක් වෙලාවට වෙනවා අමතක වෙලා මුළු ලෝකෙම වෙලා. හිතුව ගාම මතක් වෙනවා අතරනේ තිබ්බේ කියලා. ඒ විදිහට හරි යනවා ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි. thank you. හොඳයි. තාමකුත් තියනවද? තියෙන වෙලාව ඕන වෙලාවක ප්‍රශ්නයක් අහන්න. මගේ මේ වෙලාවේ නෙමෙයි පස්සේ වෙලාවක උනත් මොනවා හරි ප්‍රශ්නයක් හිතට ආවොත් මගේ ටෙලිෆෝන් නම්බර එක තියෙනවනේ. වයිබර් වල මම නිතරම ඉන්නවා. බලනවා නිතර. අනික ඒවා ඉඳලා හිටලා තමයි බලන්නේ. අර වයිබර් එක නිතරම තියෙන ඒවා චෙක් කරනවා. මොනවා හරි තියෙනවා නම් මේ ප්‍රශ්නයක් අහන්න කතා කරලා මොනවා හරි ගැටලුවක් හිතට ආවොත් අහන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මගේ නම්බරය ඇතිනේ එහෙම කෙනා ගාම මම හිතන්නේ මේ ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් හිතට ආවොත් අහන්න නැත්නම් ලියලා තියාගන්න කොලේක අපි සාකච්ඡා කරන වෙලාවක හම්බෙච්ච වෙලාවක අහන්න පුළුවන්. විතරයි ඒ යමක් හිතට ප්‍රශ්නයක් විදිහට ආපු තැන තමයි හරි වැදගත්. මොකද එතන තමයි අපි නැවතිච්ච හිර වෙච්ච තැන. ඒක निराකරණය කරගත්තාම ඊළඟට එකක් ආයෙත් එනවා. ඔහොම විසඳා ගැනීම තමයි හොඳ ක්‍රමය ධර්මයේ අවබෝධයේදී. අහගෙන ඉන්නකොට ඉතින් අපි දේශනාව අහගෙන ඉන්නවා කොටසක්